හරි thank you very much for reminding me. මට ඒක මතක් කරාට ගොඩක් ස්තුතියි. රෙකෝඩ් කරන්න නැද්ද කියලා අහපු නිසා තමයි මට රෙකෝඩ් කරන්න මතක් වුණේ. හරිද? හරි. එහෙනම් පුතේ අපි මේ වැඩේ පටන් ගමු. පළවෙනියටම අපි සරලව වාක්‍යයක් කොහොමද නිර්මාණය කරන්නේ? වාක්‍ය රටාවක් සරලව හැදෙන්නේ කොහොමද? උදාහරණයක් අපිට කියන්න ඕනේ කුරුල්ලෝ ඉගිලෙනවා. කොරෝනා ව්‍යාප්ත වෙනවා. හරිද? අපි ලෙඩ වෙනවා. කොහොමද ඔය වගේ අදහස් කියන්නේ? ටගාල එක්සාම්පල්ස් දාන්න. ටගාලේ සෙන්ටෙන්ස් එක දාන්න. කුරුල්ලෝ ඉගිලෙනවා. හරිද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කොරෝනා ව්‍යාප්ත වෙනවා. හරි. ඔවුන් පියවර ගන්නවා. හරි ඔවුන් පියවර ගන්නවා. ඔය වගේ සරල වාක්‍ය කොහොමද කියන්නේ? අපි ඔතනින් පටන් ගමුකෝ. එතන ඉඳලා අපි ඉස්සරහට යන්න. කොහොමද මේ සරල වාක්‍ය ගොඩනගන්නේ? හරි. තව ඉක්මනට දාන්න බලන්න. හරි. ගොඩක් අර උත්තර දානවා. පුතේ හැමෝගේ අතරින්ම මං නිවැරදි උත්තරේ දැක්කේ නෑ තාම. හරිද? ඒ දාපු අය වයින් නිවැරදි උත්තරේ දැක්කේ නෑ. ගොඩක් දරුවෝ ඔන්න ආසන්න වශයෙන් නිවැරදි උත්තරයක් ඇවිල්ලා තියෙනවා. නිවැරදි උත්තරේ ඇවිල්ලා දැන් තියෙනවා ඇවිල්ලා. හරිද? ඒ ආපු බහුතරයක් උත්තර එක දිගට ආපු උත්තර 20ක 30ක විතර පළවෙනි ටික. හරිද? නිවැරදි උත්තරයක් තිබුණේ නෑ. හරිම සරලයි පුතේ. ඒ නිසා අපි මෙන්න මේකෙදී මේ විදිහේ අදහස් ප්‍රකාශනයේදී පාවිච්චි කරනවා මෙන්න මේ විදිහේ වාක්‍ය රටාවක්. හරිද? verb එක තියෙනවා. මේ verb එක අපි කියන්නේ මේ intransitive කියලා. හරි. verb එක intransitive verb එක. ඒ කියන්නේ පුතේ සකර්මක අකර්මක. හරිද? transitive කියන්නේ කර්මයක් තියෙන ඒවා. intransitive කියලා කියන්නේ කර්මයක් විදියට නැති ඒවා. හරිද? හරි. මෙන්න මේක අපි සබ්ජෙක්ට් එකත් එක්ක එකතු කරනවා. ඔන්න ඕක තමයි පුතේ ඔය වගේ සරලම අදහසක් කියන ක්‍රමය. හරිද? ඔය වගේ සරල අදහසක් කියන්නේ ඔහොමයි. හරි. අපි ගත්තොත් මම දරුවන්ගෙන් ඇහුවේ කුරුල්ලෝ ඉකිලෙනවා. හරි කුරුල්ලෝ පියාඹයි. ඔය වාක්‍ය ලියන විදිය. එතකොට කොහෙටද පියාඹන්නේ? ඒව විස්තර මේකේ නැහැ. හරිද? එතකොට ඒක කොහෙද කියලා ඇහුවොත් ඒක කර්මෙකුත් නෙවෙයි. හරිද? That's not the object. ඒක කර්මයක් නෙවෙයි පුතේ. ඒ නිසා අපි මේ වගේ වාක්‍යයක් සරලවම කියන්නේ අපිට කියන්න පුළුවන් birds. ගොඩක් දරුවෝ මේකට එකතු කරලා තියෙනවා are, am, is, are like be verbs. හරි and was and were. ඔය වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ එකතු කරන්නේ. ගොඩක් දරුවෝ birds are flying. එහෙමයි ඒවල තිබුණේ. We use continuous tense. ඒක පුතේ am ඉස්සා තිබුණොත් am ඉස්සා එක ing නම් අපි ඒකට කියන්නේ continuous. ඒ කියන්නේ පුතේ මේ දැන් මේ මොහොතේ කරමින් ඉන්න දෙයක් ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් මේ දවස්වල අපි continuous කරගෙන යන දෙයක් කරමින් ඉන්න දෙයක් මේ දිනවල කරමින් ඉන්න දෙයක්. හරි. එතකොට අපිට කියන්න පුළුවන් we are අපි conducting seminars. We are conducting seminars. අපි සම්මන්ත්‍රණ පවත්වමින් ඉන්නවා in these days මේ දවස්වල. හරි. මේ දවස්වල අපි කරමින් ඉන්නේ ඒක පුරුද්දක් විදියට අපි ඒක කරනවා. හරි. නැත්නම් we conduct seminars කියන්න පුළුවන්. අපි සම්මන්ත්‍රණ පවත්වනවා. ඒක present tense එක සහ present continuous එක. හරිද? එතකොට මේකෙදී අපි පාවිච්චි කරන මූලික સિદ્ધාන්තය තමයි දැන් මෙන්න මේක තමයි පුතේ ඩෙවලොප් වෙන්නේ. හරිද? මේක තමයි පිටිපස්සට ටික ටික කෑලි එකතු වෙවි සංකීර්ණ වාක්‍ය වෙනකන් යන්නේ. ඒකයි මම මෙතනින් පටන් ගත්තේ. හරිද? ගොඩක් දරුවන්ගේ තාමත් උත්තර තියෙනවා. මේ අන්තිමට ආපු උත්තර වලත් සමහර වෙලාවට තියෙනවා flying කියලා ඇවිල්ලා තියෙනවා. මේක birds flying කියලා ඇවිල්ලා තියෙනවා නෑ පුතේ. හොඳට මතක තියාගන්න. අපි සරල අදහසක් නිර්මාණය කරන්නේ. සරල අදහසක්. හරි. කුරුල්ලෝ පියාඹනවා. කොරෝනා ව්‍යාප්ත වෙනවා. මම ওই වාක්‍ය දෙකනේ ගත්තේ. ඒකෙදි පුතේ අපි පාවිච්චි කරන්නේ present verb එක. වර්තමාන ක්‍රියා ස්වරූපය. ඉංග්‍රීසි භාෂාවේ පුතේ ක්‍රියා ස්වරූප කීයක් තියෙනවද?
ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියා ස්වරූප කීයක් තියෙනවද? ටක් ගාලා වන්නකෝ. ඔය ස්වරූප ටිකෙන් තමයි අපි ඔක්කොම කරන්නේ. මම අහනවා ඉංග්‍රීසි වල ක්‍රියා ස්වරූප කීයක් තියෙනවද? 12යි 3යි 3යි 5යි අන්න 5යි කියලා ඇවිත් තිබුණා 12යි 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 3යි 12යි 3යි. හරි. 35යි කියලාත් ඇවිල්ලා තියෙනවා. හරි 3යි. හරි 3යි 12යි. හරි. පොතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියා ස්වරූප තියෙන මෙන්න මේ ටික. හොඳට බලන්නකෝ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියා ස්වරූප තියෙනවා. අපි ගත්තොත් write. හරි. write කියන්නේ ක්‍රියාවක්. ඕකම අපිට ඊළඟට තියෙනවා writing. writing කියන්නේ ක්‍රියා ස්වරූපයක්. ඊට පස්සේ අපිට මෙතනින් හදන්න පුළුවන් ක්‍රියා ස්වරූපයක් wrote. අනිත් ක්‍රියා ස්වරූපය තමයි written. සහ අවසානයේදී පුතේ අපි නිර්මාණය කරනවා ක්‍රියා ස්වරූපයක් writes. මෙන්න මේ දෙන්න පුතේ. හරිද? මෙන්න මේ දෙන්න අපි සලකනවා present විදියට. වර්තමාන ක්‍රියා විදියට present verbs. write ලියනවා. හරිද? මම දරුවන්ට කියලා දීලා තියෙනවා මේකේ තේරුම එන්නේ නවා කියලා. හරිද? ලියනවා. ඒ වගේම පුතේ writing කියලා කිව්වම අපි මේකේ තේරුම ගන්න මින් වලින්. ලියමින්. හරිද? ලියමින්. මේකේ තේරුම ගන්න අතීත අදහසක්. හරිද? අතීත ලිව්වා. මේකේ තේරුම ගන්න අපි ලා කියලා. එහෙම නැත්නම් මම දරුවන්ට කියනවා ලද කියලා ගන්න කියලා. හරිද? සහ rights වල තේරුමත් නවා ලියනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ ක්‍රියා ස්වරූප ටික හැදෙන්නේ. එතකොට ක්‍රියා ස්වරූප කීයද? 5යි. හරිද? Without using these 5 types of verbs we are unable to make sentences. හරිද? පැහැදිලිවම පුතේ මේ තියෙන ක්‍රියා ස්වරූප 5 පාවිච්චි කරලා විතරයි අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. මේක පාවිච්චි නොකර අපිට වාක්‍ය ලියන්න බෑ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ මොන වාක්‍ය නිර්මාණය කරත් මේක තියෙනවා. දරුවෝ දන්නවා. මෙයාට අපි කියන්නේ වර්තමාන ස්වරූපය present verb. මෙයාටත් එහෙමයි. ඒ කර්තෘ එක්කෙනෙක් නම් හරිද? බහුවචන කර්තෘ පදත් එක්ක අපි පාවිච්චි කරන්නේ මේක. හරි කර්තෘ බහුවචනයි. හරි. ඒක වචන කර්තෘ කෙනෙක් වුණොත් අපි පාවිච්චි කරන්නේ මේක. හැබැයි ඔය දෙකම තීරණය වෙන්නේ present tense එකේදී විතරයි වර්තමානයේදී විතරයි. හරිද? ඒ අරෙන්න මෙයා පුතේ past verb එක අතීතයි. මෙයා එක්කෙනෙක්. මෙයා past participle එක. එයා එක්කෙනෙක්. sorry past verb අතීත ක්‍රියාව. මෙයා past participle එක. එතකොට මේක 1 2 3 4 5. ඔන්න ඔය පුතේ තමයි ක්‍රියා ස්වරූප 5. ඒ නිසා මම හිතනවා දරුවන්ට මේක මම පැත්තකට කරලා ලිව්වේ අපිට මේක ඕන වෙන නිසා. ක්‍රියා ස්වරූප 5යි. එහෙනම් පුතේ අපි සරලව කියනවා කුරුල්ලෝ ඉගිලෙනවා. අන්න පේනවා ඔයාලට ඉගිලෙනවා. හරි. ඔයා අදහස කොහෙන්ද එන්නේ? write ක්‍රියා මූලයෙන් write wrote written. write කියන්නේ පුතේ ලියනවා. wrote කියන්නේ ඒක අතීතය. written කියන්නේ ලියලා. past participle කියන්නේ අර passive voice වලදී අපි යොදන්නේ අන්න එයා. එතකොට මේ තමයි මූලික ස්වරූප 3. හරිද? ඒකෙදි අපි මූලික ස්වරූප 3 ගොඩක් අර උත්තරයට 3යි කියලා ඉුවේ ඒකයි. හරිද? මොනවද කරේ මම දැන් ජොයින් උනේ කියලා තියෙනවා. හරි. පුතේ අපි මේ sentences නිර්මාණය කරන විදිය පිළිවෙලට කතා කරගෙන ඉන්න. මම ඔයාලට මේ ක්‍රම 20 ඉවර වෙනකොට ඕන sentence එකක් ඒ කියන්නේ දැන් tenses නම් පුතේ හරිම ලේසි. මම tenses මගේ දරුවන්ට උගන්වලා තියෙනවා විනාඩි 5න්. හරිද? වාක්‍ය රටාවක් නිර්මාණය කරන විදිය. හැබැයි ඒක නෙවෙයි. මේක එතනින් එහාට ගිහින් අපි වාක්‍යම නිර්මාණය කරන්න. මොකද writing පැත්ත හදන්න තමයි මගේ plan එක තියෙන්නේ. එතකොට ඔයාලට නිකම්ම අර blanks fill කරන ඒවයි අනම්මනම් වල වැරදි අඩුපාඩු පේන්න ගන්නවා. මෙතෙන්ට එන්න ඕනේ මේ වගේ ක්‍රියාවක් මේ ස්වරූපය තමයි මෙතෙන්ට එන්නේ කියලා ඔයාලට පේන්න ගන්නවා. ඒ නිසා ඒක වෙනුවෙන් තමයි පුතේ මම මේක කරන්නේ. මේක කරන්නේ අවුරුදු 2ක plan එකකට. ඒ කියන්නේ 9 වසරේදී මේක උගන්වන්නේ. මොකද 9 කෙලින්ම සම්බන්ධ වෙන්නේ 11ට. 10 11 කියන්නේ පුතේ O level මට්ටම. ඒකේ අපිට වෙනසක් නැහැ ප්‍රශ්න පත්‍රේ. හරිද? දැන් මේ තියෙන තත්ත්ව එක්ක පුතේ අපිට මේවා ෆිසිකලි උගන්වලා. ඒ කියන්නේ කායිකව අපිට මුණ ගැහෙන පන්තිවලදී. එහෙම නැත්නම් අපි එදිනෙදා ඒ ෆිසිකල් ක්ලාසස් වල මේක කවර් කරන්න බෑ. ඒ නිසා මේ වගේ දේවල් ටිකක් කෙමීට උගන්වගෙන ආවම ඔයාලට ඔයාලගේ රයිටිං හැදෙනවා, හිතන විදිය හැදෙනවා. හරිද? ඉංග්‍රීසි ලිටරේචර් කරන දරුවන්ට Tamanට කියා ගන්න ඕන දේ කියා ගන්න පුළුවන්. ලිටරේචර් ලිටරසි පොයින්ට් එක ගත්තම ඒක ඩිස්ක්‍රයිබ් කරලා දෙන්න පුළුවන්. හරිද?
ඒ වගේ අදහස් හදන විදිය ගොඩක් සංකීර්ණයි. ක්‍රම 20කට මම මේක පැහැදිලි කරගෙන යනවා. හරි. එතකොට ඒකේ ආරම්භය තමයි පුතේ මේ තියෙන්නේ. හරිද? ඒකේ ආරම්භය මේ තියෙන්නේ. සුළු තැන ඉඳලා අපි ඉස්සරහට යන්නේ. හරි. දැන් කර්මයක් නැති වාක්‍ය මේ සබ්ජෙක්ට් එක verb එක ඊටු ටික කර්මයක් නෑ මේකේ. ඒ වගේ වාක්‍ය තමයි අපි මේ කතා කරන්නේ. එතකොට පුතේ birds හරිද? birds අපි කියන්නේ පුතේ birds fly කුරුල්ලෝ පියාඹනවා. සරලව verb එක. සරල verb එක. කතෘ එක්කෙනෙක් වෙනකොට මේකේ කතෘ බහුවචනයිනේ. කතෘ එක්කෙනෙක් වුණා නම් අපිට ගන්න වෙන්නේ මෙයා. හරිද? එතකොට flies එහෙමයි එන්නේ. අපි කිව්වොත් එහෙම කොරෝනා හරිද? කොරෝනා ව්‍යාප්ත වෙනවා. අපිට කියන්න වෙන්නේ පුතේ කොරෝනා expands අනේ S එකක් දානවා. ඇයි? කොරෝනා කියන්නේ එක්කෙනෙක් නිසා. කොරෝනා එක්කෙනෙක් නිසා අපි දානවා. ඊළඟට ඉර පායනවා. ඉර පායනවා. හරිද? sun rises මේකෙත් පුතේ RISE සහ RICE දෙකක් තියෙනවා. RICE rise කියන්නේ බත්. හරිද? RISE කියන්නේ පායනවා කියන එක, පැන නගිනවා කියන එක. එතකොට sun rises S එකක් අපිට ඕනේ. sun rises. හරිද? ඒ නිසා පුතේ මෙන්න මේ වගේ සරල අදහස්. හරිද? දැන් මේකේ තියෙන සරල වාක්‍යයක් birds fly, corona expands, sun rises. හරි. ඊළඟට හුළඟ හමනවා winds blow. හරිද? සුළඟ හමනවා blows එකක් විදියට අපි ගන්නවා. එතකොට ඔන්න ඔය විදියට පුතේ සරල අදහසක් නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඒකම අපි ටික ටික ඩිවෙලොප් කරනවා. මේකේ තමයි වෙන්නේ. ක්‍රියා ස්වරූපය වෙනස් වෙනවා. මේ තියෙන ක්‍රියාව අපිට ටික ටික වෙනස් කරන්න පුළුවන්. දැන් අපි ඊට පස්සේ කතා කරන ඕක ටික ටික ව්‍යාප්ත වෙන විදිය. හරි ටික ටික එක්ස්පෑන්ඩ් වෙන විදිය. මේක තමයි මූලිකම ස්වරූපය. මේකෙදිත් පුතේ අපිට පුළුවන් මේ ට්‍රාන්සිටිව් verb එක වෙනස් කරන්න. හරිද? මේ ට්‍රාන්සිටිව් verb එක වෙනස් කරන්න. සහ පුතේ මෙන්න මේක මම ඔයාලට කියන්න ඕන දෙයක්. මේ ක්ලාස් එක ඇතුළේදී මම ඔයාලට ලොකු නෝට්ස් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. හරිද? මේක ඇතුළේදී මම ඔයාලට ලොකු නෝට් එකක් දෙන්නේ නැහැ. we are discussing. අපි සාකච්ඡා කරනවා. හරි. අපි සාකච්ඡා කරලා තමයි උත්තර හොයාගන්නේ. සහ sentences හදන විදිහ අනම්මන මම ඔයා එක්ක කතා කරනවා. උදාහරණ වාක්‍ය කීපයක් දෙනවා. ඉතින් මම කැමති පොඩි කටු වැඩකොළ ටිකක් ෆයිල් එකක දාලා ඔයා පාවිච්චි කරනවා නම් ඒක ලේසි. එතකොට ඔයාලට පිළිවෙලට මේ ටික හදාගන්න පුළුවන්. දැන් මේක නෝට් එකක් දෙන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මම නෝට් එක දෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියා ස්වරූප ක්‍රියාපදයක ස්වරූප පහක් පවතී. ඒවා නම් ඔහොම දෙන්න ඕනේ නැහැ පුතේ. එහෙම නැත්නම් මම දෙන්න ඕනේ there are five types of verbs in English. හරිද? they are ඒවා වෙනවා කියලා මම මෙහෙම දෙන්න ඕනේ නැහැ. හරිද? ඔයාට පුළුවන් ටක් ගාලා ක්‍රියා ස්වරූප පහයිනේ. පහ කටු සටහනක් විදිහට මෙහෙම ගහගන්න. හරි. write, wrote, written, writes and writing. Those are the 5 types of verbs used to make sentences. මේවා තමයි වාක්‍ය හදනකොට අපි පාවිච්චි කරන ටික. හරි. දැන් අපි බලමු පුතේ මේක චුට්ටක් expand කරගන්න. එතකොට මූලික ස්වරූපයට ඔයාලට පුළුවන් verb transitive subject එක verb එක කියලා ගැහුවා. පොඩක් වැඩේ ඔයාලට තේරුම් අරගත්ත වැඩේ හැදුවා. හරි. පොඩි සටහනක් දාගත්තා. අපි ඊළඟට බලනවා පුතේ මේකම ටිකක් develop කරලා. හරිද? මේක ටිකක් සංකීර්ණ කරලා මම කියනවා කොරෝනා ව්‍යාප්ත වෙමින් තියෙනවා. කොරෝනා ව්‍යාප්ත වෙමින් තියෙනවා. අන්න පුතේ අපිට චුට්ටක් වෙනස් වෙන්න වෙනවා. කොරෝනාමයි. හරි. කොරෝනම තමයි. ව්‍යාප්ත වෙමින් අන්න අපිට ඕන කරනවා පුතේ ක්‍රියාවේ අනිත් ස්වරූපයක්. ව්‍යාප්ත වෙමින් අපි බලනවා ing එකක් තියෙන්නේ. ව්‍යාප්ත වෙමින්. හරිද? පවතිනවා. ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඔය අදහසනේ අපි කියන්නේ. එහෙනම් පුතේ පවතිනවා, තියෙනවා, වෙනවා, තියෙනවා, ඉන්නවා කියන අදහස් කොහොමද හැදෙන්නේ? ටක් ගාලා දාන්න බලන්න. වෙනවා, තියෙනවා, ඉන්නවා කියන එක වෙනවා, තියෙනවා, ඉන්නවා කියන එක ඉංග්‍රීසි වලින් කොහොමද වැටෙන්නේ? අන්න හරි. උත්තරයකට නම් එනවා. ඒත් has තියෙනවා, has ඇවිල්ලා තියෙනවා, having ඇවිල්ලා තියෙනවා. am ඉස්සා උත්තර එනවා. පුතේ am ඉස්සා. හරිද? වෙනවා, තියෙනවා, ඉන්නවා කියන අදහස් ගන්න am ඉස්සා. තියෙනවා කියන එකට විශේෂයෙන් has have පාවිච්චි වෙනවා. හරිද? හැබැයි පුතේ අපි ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේක ඔලුවට ගන්න. හරිද? මේ තියෙනවානේ ing verbs. හරිද? මේ ing verbs එක්ක පාවිච්චි කරන්නේ be ස්වරූපය. be verbs කියලා අපි කියන්නේ. හොඳට මතක තියාගන්න මේ ing ඒවත් එක්ක අපි පාවිච්චි කරන්නේ be verbs. හරි? be verbs. be verbs කියන්නේ පුතේ am, is, are, was, were. The words like this. ඔන්න ඔය වගේ වචන තමයි be verbs කියලා කියන්නේ. හරි?
එතකොට B verbs ටික පුතේ ඔක්කොම කියනවා නම් am, is, are, was, were පහයි. ඊළඟට BEING been සහ BEEN been ඒවා විතරයි B verbs. සමහරු කියනවා will be, shall be ඒවා B verbs නෙවෙයි. හරිද? ඒවා B verbs නෙවෙයි පුතේ. හරිද? එතකොට මෙතනදී හැදෙන්නේ අර වචන ටික. ඒ නිසා වෙනවා තියනවා ඉන්නවා කියන්නේ am is are present ideas නේ. වර්තමාන අදහසක්. හරිද? වර්තමාන අදහසක් තමයි am is are කියලා කියන්නේ. ඒක දරුවන්ට තේරෙනවා am is are. උනා තිබුණා සිටියා කිව්වොත් අන්න verse were අතීත අදහසක්. ඒ නිසා පුතේ මේ වාක්‍ය මට කියා ගන්න ඕනේ කොරෝනා ව්‍යාප්ත වෙමින් තියෙනවා. දැන් මේකේ අදහස තමයි කොරෝනා ව්‍යාප්ත වෙනවා. හරි මම ඒක ගන්නම් මෙහෙම. හරි කොරෝනා ව්‍යාප්ත වෙනවා. මේකේ අදහස ඕක. මම ඊට පස්සේ ලියන වාක්‍ය අදහස තමයි කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතිනවා. හරි හරි කොරෝනා ව්‍යාප්ත වෙමින් පවතිනවා. පුතේ කොරෝනාම තමයි ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒකේ අදහස තමයි ව්‍යාප්ත වෙමින් තියනවා කියන එක. ඔය වගේ වෙලාවට පුතේ අපි කරන්නේ ව්‍යාප්ත වෙමින් කියලානේ යෙදෙන්නේ. එතකොට දාන්නේ ව්‍යාප්ත වෙමින් අපි එතකොට පාවිච්චි කරන්නේ expanding. හරිද? ඊට පස්සේ එහෙම නැත්නම් spread කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. spreading කියලා. හරි. ඒ නිසා පුතේ මෙතනදී අපි කියනවා corona is එක්කෙනයිනේ. එතකොට corona is expanding. corona ව්‍යාප්ත වෙමින් තියෙනවා. corona is spreading. corona ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඔන්න සරල අදහසක්. ඒ නිසා දරුවන්ට දැන් තේරෙනවා මෙන්න මේ විදියට මූලික අදහස් දෙක සරල sentence එකක් ගොඩනගන්නේ subject එකයි verb එකයි. birds fly. හරිද? ඊට පස්සේ ඔහු ලියනවා he writes මම කතා කරනවා I speak not s. හරි ඇය කතා කරනවා she speaks ඇය කතා කරනවා. හරි ඊට පස්සේ ගුරුවරයා උගන්වනවා teaches. හරිද? එක්කෙනයි එතකොට es දාන්න වෙනවා. ක්‍රියාව ඒක වචනයට හරවන්න. teaches ගුරුවරු උගන්වනවා. එච්චරයි පුතේ තියෙන්නේ. teachers teach එච්චරයි ගුරුවරු උගන්වනවා. ගොඩක් වෙලාවට දරුවන්ගෙන් ඇහුවම ඕක එන්නේ උත්තරේ අදාළ උත්තර ආපු විදියට ing එකක් එනවාමයි. teacher teaching ලු. teacher is teaching ලු. එහෙම නෑ පුතේ. සරල අදහසක් හැදෙන්නේ එච්චරයි. ඊළඟ එක පුතේ යන්න අපි චුට්ටක් සංකීර්ණ අදහසකට ගියා. ඒ සංකීර්ණ අදහසේදී අපි පාවිච්චි කරා B verb එකක් එක්ක ක්‍රියා ස්වරූපය. ඒත් පුතේ ක්‍රියාවම තමයි. මොකද කොරෝනා වලින් පස්සේ මේ ටික ක්‍රියාව. හරි. corona is expanding. එහෙම නැත්නම් corona is spreading. හරි. ඔය ටිකට අපි වාක්‍ය කීපයක් කතා කරමු. හරි. එනිසා ඕක තමයි පළවෙනි සිද්ධාන්තය. හරිද? පළවෙනි දේ. ඕක තමයි මූලිකව අපි පාවිච්චි කරන සරල අදහසක් නිර්මාණයේදී අපි පාවිච්චි කරන ක්‍රමය. හරිද? ඊට පස්සේ අපි ඔන්න පාවිච්චි කරන්න ගන්නවා මේක තව ටිකක් එහාට. හරිද? මේක තව ටිකක් එහාට අරගෙන ගිහිල්ලා මොන හරි පුතේ සටහන් දාගන්න තියෙනවා නම් ඉක්මනට දාගන්නකෝ. මේ කොටස් ටික නෝට් එක දාගන්න තියෙන දරුවෝ ඉක්මනින් මේක දාගන්නකෝ. පළවෙනි ක්‍රමය තමයි subject එකට verb එක එහෙම නැත්නම් intransitive ඕක එකතු කරලා හදන sentences. අර තමයි අපිට ඕන එකකදී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියා ස්වරූප පහ. හරි. පළවෙනි සෙට් එක මේ ටික. හරි. පළවෙනි ටික මේ ටික. ඊට පස්සේ දෙවෙනි එක මේක. ඕකේ සටහන් දාගන්න තියෙන ඒවා දාගන්නකෝ. ඒ අතර දරුවන්ට පුළුවන් තියෙන ප්‍රශ්න මොන හරි තියෙනනම් අහන්න. හරි මම බැලුවේ ඔයාලගේ තියෙන මැසේජස් ටික ගැන. මේකේ තියෙනවා
ෆෝන් නම්බර් එක ඉල්ලලා තියෙනවා මේක ෆ්‍රීද කියලා අහලා තියෙනවා. ඔව් පුතේ දිගටම ෆ්‍රී. ඊට පස්සේ ඔකට මාතෘකාවක් නැද්ද? මාතෘකාවක් පුතේ නැහැ. මාතෘකාවක් කියන්නේ ඔයාලට කැමති නම් දාගන්න පුළුවන් making sentences කියලා. හරිද? making sentences. හැබැයි පුතේ එහෙම මාතෘකාවක් ඕනේද? හරි making sentences වාක්‍ය නිර්මාණය එහෙම දාගන්න. ඒ යටතේ පුතේ පළවෙනි ක්‍රමය තමයි මේක. හරි වාක්‍ය නිර්මාණය making sentences එකේ පළවෙනි ෆෝම් එක මේක. ඒ කියන්නේ මේ tenses නෙවෙයි. හරිද? මේ තියෙන්නේ මේක ඇතුලේ tenses තියෙනවා. හරි මේක ඇතුලේ මේ තියෙන්නේ present continuous. Corona is expanding. හරි ඒක හැබැයි එහෙම tense එකක් විදියට උගන්වන්න නැතුව ඔයාලට හිතෙන දේ ලියා ගන්නත් එතනින් එහාට මේක ඩිවෙලොප් කරන්නත් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හරිද? මෙතනින් එහාට මේක ඩිවෙලොප් කරන්න. ඒ නිසා පුතේ හරිද? මේකෙදී අපිට වැදගත්ම දේ තමයි මේ තියෙන ක්‍රමවේද පාවිච්චි කරන එක. එතකොට අපි tenses ටික use කරනවා. හරි. ඊට පස්සේ මේකේ තියෙන verb forms පාවිච්චි කරනවා. ඔය හරහා මේක තව සංකීර්ණ වාක්‍ය වෙනකන් හදනවා. හරි. හරි මම හිතනවා මේකේ සටහන් දාගෙන ඉවරයි කියලා. verbs ඔක්කොම කීයක් තියෙද කියලා අහනවා. be verbs ඔක්කොම පුතේ තියෙන්නේ 7යි. am is are was were ඊළඟට be double en been සහ be ing been මෙච්චරයි be verbs. be verbs 7යි තියෙන්නේ. මම ඒ 7 දාන්නම්. හරි මෙන්න පුතේ be verbs. am තියෙනවා is තියෙනවා are තියෙනවා ඊළඟට was තියෙනවා were තියෙනවා BEING been තියෙනවා BEEN been තියෙනවා මෙන්න මේවා තමයි පුතේ be verbs. හරි be verbs කියන්නේ ඔය ටික. එතකොට දරුවෝ දන්නවා මේක වර්තමානයි. හරි මේ තියෙන ටික වර්තමානයි. මේ were සහ were අතීතයි. මේ been සහ මේ been අපි පාවිච්චි කරනවා passive voice වලදී. සහ මෙයා පාවිච්චි වෙනවා තවදුරටත් perfect tenses වලදී. perfect continuous වලදී. ඉස්සරහදී අපිට මුණ ගැහෙනවා ඒව බය වෙන්න එපා. ඒ නිසා පුතේ ඔච්චරයි be verbs තියෙන්නේ. හරි. ඕනේ කරන හැමදේම ලියා ගන්න. You have to make your own note. මම හැම වෙලේම කියන දේ පුතේ. Anyone can teach you English. කාටවත් බෑ ඔයාට can't teach you English. ඔයාට කාටවත් බෑ ඔයාට ඉංග්‍රීසි උගන්වන්න. You have to make your own idea, your own note and you have to make your own practice. තමන්ම පුරුදු වෙන්න ඕනේ, තමන් හිතන්න ඕනේ, තමන්ම මේක ටික ටික ඩෙවලොප් කරගන්න ඕනේ. හරිද? ඒ නිසා අපිට මේක තමයි ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන කාලය. මොකද ගෙදර ඉන්නේ නිදහසේ ඉන්නේ. ඉස්කෝලේ වගේ දෙන වැඩ ටික කරලා හෝම්වර්ක් එක කාගෙන් හරි කොපියක් දාලා ලියන රචනාවක් වෙනුවට ඔයාට පුළුවන් සෙන්ටෙන්ස් එකෙන් සෙන්ටෙන්ස් එක හිතන්න. ලස්සන ස්ටෝරීස් නිර්මාණය කරන්න, පොයම්ස් හදන්න. මේ තියෙන පොයම් හදන ක්‍රමය. චූටි ළමයින්ගේ පොයම්ස් පුතේ දැකලා ඉතින් ඔයාලට මතකයි. ඔයාලට පවා එන්නේ මේ විදිහේ පොයම්ස්. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අපි සරල අදහසක් ගත්තොත් කොරෝනා ව්‍යාප්ත වුණා. අපි නැති වුණා. අපි නොපෙනී ගියා. ඔන්න සරල සෙන්ටෙන්ස් එකක්. In the 21st century corona expands. corona ව්‍යාප්ත වුණා. මේ සරලම එකක්. හරිද? පොයම් එකක් හදා ගන්නවා කියලා කියන්නේ පුතේ ටිකක් අමාරු වැඩක් නේ. හැබැයි සරලම එකක් හැදුවොත් අපිට එහෙම හදන්න පුළුවන්. හරි. In the 21st century 21 වන ශතවර්ෂයේ හරිද? A disease called corona. අන්න එතෙන්දී අපි ගත්ත අලුත් මේකෙදි උගන්වනවා ඉස්සරහදී. A disease ලෙඩ රෝගයක්. මොකක්ද? called corona. corona කියලා ලෙඩක්. expands here and there. එහෙ මෙහෙ ව්‍යාප්ත වෙලා ගියා. People disappeared. මිනිස්සු නොපෙනී ගියා. හරි. ඊට පස්සේ අන්න ওই විදිහට අපිට එතනින් එහාට වෙච්ච දේවල් ටික පාවිච්චි කරලා සරල පොයම් එකක්, සරල අදහසක් හදන්න පුළුවන්. එහෙමයි පුතේ ප්‍රැක්ටිස් කරන්නේ. මේක ඔයාලට පුළුවන්. හරි. ඉංග්‍රීසි කියලා කියන එක බෑ කියලා හිතන්න එපා. මේ කොටස් ටික චුට්ට හදාගෙන එනකොට මේ දැන් උගන්වපු එකකින් දැන් අපි හැදුවේ. ඒ නිසා ඒ වගේ පුතේ ඔයාලට මේක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොයම් එකක් කියවන්න උත්තර හොයාගන්න. මේ දේවලුත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ නිසා මේක ඉගෙන ගන්න. හරි. මම හිතනවා මේ ටික ලියාගෙන ඉවරයි කියලා. messages මම අද ජොයින් වුණේ කොහොමද WhatsApp group එකට ජොයින් වෙන්නේ කියලා දාලා තියෙනවා.
වීඩියෝ එකක් දෙනවද කියලා අහලා තියෙනවා. ආපහු ලබන අඟහරුවාද මේ වෙලාවටම ඔයාලගේ ක්ලාස් එක තියෙනවා. WhatsApp එකට join වෙන්න. පුතේ ළමයින්ට join වෙන්න බැරි වෙන්න විදියක් නැහැ. එහෙම කිසිම ගැටලුවක් නැහැ. මොකද participants ලගේ සීමාව ඉක්මවා ගිහිල්ලා නැහැ. හරි waiting room එක on කරලත් නැහැ. ඒ නිසා එහෙම ගැටලුවක් එන්න විදියක් නැහැ. එයාලට කියන්න හරියටම link එක බලන්න කියලා. හරි ඔය ටික තමයි මූලිකව තියෙන්නේ. නම්බර් එක ගොඩක් දරුවෝ ඉල්ලලා තියෙනවා. මම නම්බර් එක දාන්නම්. ඉතින් පුතේ මෙන්න මේ ක්‍රමවේද ටික මේක ඉගෙන ගන්න. හරිද? මේක ඔළුවේ තියාගන්න. හරි. හරි. නම්බර් එක මම පුතේ දාන්නම්. හරිද? නම්බර් එක ගොඩක් අය ඉල්ලන නිසා. හරිද? මෙන්න මේක තමයි නම්බර් එක. මේකට messages දාන්න ඔයාලට WhatsApp links අවශ්‍ය නම් හරි පහසු නම්බර් එකක් තියෙන්නේ. ඔන්න ඕක තමයි නම්බර් එක. හරිද? ඕකට ඔයාලට පුළුවන් messages දාන්න group එකට add වෙන්න links ගන්න ඒ වගේ දේවල්. නැත්නම් මම තව ටිකකින් chat එකට දාන්න. හරි. අපි යන් ඉස්සරහට. පළවෙනි ක්‍රමය පුතේ ඔන්න ඕක. හරිද? ඊට පස්සේ අපි දැන් අර මෙතනින් එහා ක්‍රමයක්කට යනවා නම් අපි ඊට පස්සේ පුතේ කල්පනා කරනවා අර විදිහේ ඩබල් ඔබ්ජෙක්ට්ස් තියෙන ඒවා. හරිද? ඩබල් ඔබ්ජෙක්ට්ස් තියෙන දේවල් ටික අපි කතා කරනවා ඒකෙන් පස්සේ. ඊට කලින් තව කොටසක් තියෙනවා සරලව. කොහොමද කියන්නේ ඒ මම හරි ඒ මගේ පොත ඊට පස්සේ ඔයා දුකෙන් වගේ ඔය වගේ සරල අදහස් නිර්මාණය වෙන්නේ කොහොමද? හරිද? ඒ වගේ සරල අදහස් පුතේ නිර්මාණය කරන ක්‍රමය තමයි ඔයා පාවිච්චි කරනවා මෙන්න මේ ක්‍රමේ. හරිද? පළවෙනියට ඔයා දානවා subject එක. මේකට ඔයා එකතු කරනවා verb එක. හරිද? මෙන්න මෙතන පිටිපස්සට ඔයා දානවා ඔයා subject එක ගැන දරන compliment එක. හරිද? අපි ඒකට කියනවා subject compliment. හරිද? subject compliment එක. ඔයා මේ වාක්‍ය පිළිබඳව දරන සරල අදහස. ඒ කියන්නේ මේ subject එක ගැන දරන සරල අදහස. හරි. ඕක තමයි මේකෙදී අපි පාවිච්චි කරන ක්‍රමය. subject compliment එක. subject පුතේ compliment එකක් කියලා කියන්නේ අදහසක්. හරිද? එතකොට අපි මොනවා හරි අපේ හිතේ තියෙන අදහසක් හරි අපි ඒක ගැන දරන මතයක් තව කෙනෙකුට දෙන විදිය. එහෙම නැත්නම් අපිට ඕක සරලවම කිව්වොත් adjectives කියලා කියන්න පුළුවන්. හරි. ඒ නිසා මෙන්න මෙහෙම. ඕකට අයිති වෙනවා පුතේ සරලම වාක්‍යයක් ඉඳලා. ඒක පෑනක්. කොහොමද කියන්නේ? ඒක පෑනක්. මේක සරලයි පුතේ. කොච්චර සරලද බලන්න. හැබැයි මේක දන්න ඔයාලා. මේක පෑනක්. මේක ටික ටික මේවා එකතු වෙලා සංකීර්ණ වාක්‍ය හැදෙන විදිය දන්නේ නැහැ. කොහොමද කියන්නේ මේක පෑනක් කියලා? ටක් ගාලා දාන්න බලන්න. හරි කලින් එකටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් මිසින්. හරි. මම කියලා අහපු එක. අන්න හරි. That's a pen. That's a pen. This is a pen. It's a pen. This is a pen. ගොඩක් අය දාලා තියෙනවා එහෙම. මේක පෑනක්. මේ තියෙන්නේ පෑනක්. ඒක පෑනක්. එනිසා ඕක අපිට හදන්න පුළුවන් පුතේ ක්‍රමවේද දෙකකට. ඒ කියන්නේ මෙහෙමයි. it පුළුවන් it is a pen. එතකොට දරුවන්ට පේනවා මේ it කියන කෙනා ගැනම අදහසක් තමයි මේ a pen කියලා තියෙන. It's a pen. It's a pen. Okay. And also අපිට කියන්න පුළුවන් this is a pen. This is a pen. This කියන්නේ මේක පෑනක්. This is a pen. හරිද? එතකොට මූලිකව පුතේ ඔයාලට පේනවා මේක හරි සරලයිනේ. subject එක තියෙනවා verb එක. verb කිව්වම පුතේ be verbs අයිති වෙනවා. හරිද? verb කිව්වම be verbs අයිති, have verbs අයිති, do verbs අයිති. සහ අනිත් ඕන verb කියලා එන කැලලක් අයිති. ඒ කියන්නේ මෙතෙන්ට has have තියෙන්න පුළුවන්, had තියෙන්න පුළුවන්.
am is a verse verb තියෙන්න පුළුවන් will තියෙන්න පුළුවන් modal verb will could can ඔය වගේ modal verbs තියෙන්න පුළුවන් හරිද ඊට පස්සේ ඕනම ප්‍රධාන ක්‍රියාවක් තියෙන්න පුළුවන් හරි එතකොට අපි කියනවා එයාගේ සහෝදරයා සොල්දාදුවෙක් කොහොමද කියන්නේ එයාගේ සහෝදරයා සොල්දාදුවෙක් එයාගේ සහෝදරයා සොල්දාදුවෙක් කොහොමද කියන්නේ එයාගේ සහෝදරයා සොල්දාදුවෙක් සෙබලෙක් සගලදන් his brother is oh අන්න හරි his brother is a soldier හරිද his brother ඔහුගේ සහෝදරයා is a soldier එතකොට his brother ඔහුගේ සහෝදරයා ඒ සහෝදරයා ගැන තමයි පුතේ කම්ප්ලිමන්ට් එක තියෙන්නේ එයාගේ සහෝදරයා කවුද සෙබලෙක් his brother is එයාගේ සහෝදරයා වෙනවා a soldier හරි මම ඊළඟට වාක්‍යයක් අහනවා මට ඒක කියලා ඉන්න ඒ මම කලින් ඒකේ වෙලා තිබුණ දරුවෝ ඒ මම හරිද ඒ මම කොහොමද කියන්නේ ඒ මම ටක් ගාලා දාන්න ඒ මම that's me yes that's me කියන්න පුළුවන් නැත්නම් it's me ගොඩක්ම නිවැරදි එක තමයි it's me ඒ මං හරිද it's me ඊට පස්සේ මට කියන්න පුතේ ළමයි සංසුන්ව හිටියා හොඳේ දැන් ඔක ටිකක් හිතන්න ඕනේ ළමයි කියන්නේ මොකද්ද ළමයි හෙව්වා සංසුන්ව කියන්නේ පුතේ කම්ප්ලිමන්ට් එක හිටියා කියන එකට verb එක මොකද්ද හරිද හිටියා කොහොමද එන්නේ students were in calm කියලා වෙලා තියෙනවා the children were calm කියලා වෙලා තියෙනවා තව answers children were innocent කියලා වෙලා තියෙනවා children were silent කියලා වෙලා තියෙනවා හරි පුතේ ඒකේ සරල අදහස තමයි ළමයිනේ හරිද ළමයි සංසුන්ව හිටියා මේකෙදි අපි හිටියා කියන එකේ පුතේ හිටියා හරි ඒක වෙනුවට පාවිච්චි කරනවා ඒ කියන්නේ හිටියා කියන එක අර verse were කියනවට වඩා හරිද අපිට කියන්න පුළුවන් the children were quiet හරි ඒක සරල අදහස ඒකයි සංසුන්ව හිටියා calm කියන්නේ නිස්කලංකයි කියන එක ගොඩක් දරුවෝ calm පාවිච්චි කරලා තියෙනවා peaceful කියලා කියන්නේ සාමකාමී කියන එක ඊට පස්සේ තව වචනයක් දරුවෝ දාලා තිබුණා innocent කියන්නේ අහිංසකයි කියන එක ඒ එකක්වත් නෙවෙයි මම අදහස් කරපු එක ඒකයි මම ඔයාලට කියන්නේ චූටි මිස්ටේක් වලින් තමයි ඔයාගේ අදහස් මිස් වෙන්නේ නිසා ඔයා ප්‍රැක්ටිස් කරන්න you have to practice හරිද අපි කියනවා ළමයි සංසුන්ව හිටියා the children were quiet නැත්තම් අපිට ලියන්න පුළුවන් පුතේ සංසුන්ව හිටියා හරිද මේකේ දෙනවා the children මෙතෙන්දි දාන්න පුළුවන් පුතේ kept හරි keep කියන්නේ තබා ගන්නවා kept තබා ගත්තා the children kept quiet හරි මට කියන්න පුතේ මෙන්න මේ වචන දෙකේ අතර වෙනස first one and second one බලන්න වෙනසක් පේනවද කියලා QUIET quiet හරි QUIET quiet සහ QUITE quiet මොකද්ද වෙනස සග්ගල මෙසේජ් දාන්න මොකද්ද වෙනස පුතේ වෙනස කාගෙන්වත් තාම ආවේ නැහැ වෙනස මම කියවනේ අපි මේක ක්ලාස් එකක් නෙවෙයි මේකදී අපි කරන්නේ ඉංග්‍රීසි කියන දේ කතා කරනවා හරි ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා සිග්නල් ලෝ පුතේ සිග්නල් ලෝද ඕකේ වැටුණා bandwidth කියලා ප්‍රශ්නයක් අන්න මතක් වෙච්ච වෙලේ කියන්නම් හරිද bandwidth what's the meaning of the word bandwidth හරිද මේ වචනේ මොකද්ද වචන කීපයක් වොන්න අපි අහලා තියෙනවා bandwidth මට ඕනේ මේ වචනේ තේරුමක් දැනගන්න හරි bandwidth ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති ඕක වැටෙනවා ඔයාලගේ ස්ක්‍රීන් එකේ හරිද bandwidth හොයන්න එපා පුතේ ඉංග්‍රීසි නේ අපි කතා කරන්නේ පළවෙනි එක නිශ්චල ඊළඟ එක හුරතල් ඊට පස්සේ
ඒකට t වලින් පස්සට ඇවිල්ලා අනිත් එකේ t වලට කලින් ඇවිල්ලා හරි අකුරු දෙකක් මාරු වෙලා ඉක්මනින් හරි බුද්ධිමත් ආන්සර්ස් ගොඩක් තියෙනවා පුතේ අකුරු දෙකක් මාරු වෙලා මම ඇහුවේ මේ දෙකේ වෙනස මොකක්ද කියලානේ ඒක හරි හරිද ඇත්තට මේක හරි උත්තරයක් හැබැයි පුතේ මම අහනවා තේරුමේ වෙනස මොකක්ද කියලා හොඳට අහගන්නකෝ ඒක QUIET quiet කියන්නේ පුතේ නිහඬයි හරිද නිහඬයි සංසුන් ඔය අදහසට අපි පාවිච්චි කරන quiet and this quiet හරි quit කියලා සමහර වෙලාවට මේක ඇමරිකන්ස්ලා කියනවා quit හරිද quit රෙස්ලින් බලන කොල්ලෝ ටික අහලා ඇති රෙස්ලින් වල අහනවා do you want to quit අන්න පුතේ වචනේ හරි ගුටි කාලා මැරලා ඉන්නකොට දැන් අහනවා ඔයාට අයින් වෙන්න ඕනද no කියලා කියනවා නෑ කිව්වොත් දිගට මැච් එක යනවා yes කිව්වොත් අනිත් කෙනා දිනු හරිද එතකොට quit මේක quiet කියලා කියනවා quit කියන ඇමරිකන්ස්ලා මේක මොකද ඇමරිකන් ඉංග්‍රීසි කියන්නේ පුතේ හැම එකකම ලේසිම උච්චාරණය හරි හැම එකකම ලේසිම උච්චාරණය තියෙන ඇමරිකන්ලා ගාවුන් හරි කම්මැලි එතකොට ඒගොල්ලෝ තමයි ලේසි ක්‍රම ටික හදාගෙන තියෙන්නේ වචන උච්චාරණය කරන්න ඇමරිකන් ඉංග්‍රීසි ලේසි උච්චාරණය but British English is difficult to understand the pronunciations හරිද උච්චාරණය තේරුම් ගන්න අමාරුයි ඒ නිසා මම කිව්වා මේකේදී අපි කරන ඉංග්‍රීසි ගැන කතා කරන එක කියලා පුතේ quiet කියන්නේ නිහඬයි නිස්කලංකයි quit කියන්නේ එහෙම තරගෙන් අයින් වෙනවා පසුබසිනවා තව තේරුම් ගොඩක් තියෙනවා හරි quiet wrong තරමක් වැරදි හරි තරමක් වැරදි කියලා අපි කියන්නේ අන්න ඔය අදහසේදී අපි quiet පාවිච්චි කරනවා quite wrong හරි තරමක් වැරදි ඊට පස්සේ ඔන්න ඔය වගේ වෙනසක් අර්ථානුකූලව තියෙනවා මම ඊළඟට අහුවා bandwidth කියන වචනේ හරිද මොකද්ද පුතේ bandwidth කියන වචනේ වෙනස bandwidth පුතේ යම් කිසි දෙයක් කරන්න අපිට එල්ල වෙන බාධාව හරිද මානසිකව බාධාවක් වෙනවා නම් ඒක මූලික අදහසක් ඒ කියන්නේ මානසිකව යමක් කරන්න නිකන් බෑ bandwidth කියන්නේ ඒකයි ඔයාලගේ network වල වැටෙනවා bandwidth කියලා හරිද network අඩු වෙද්දි වැටෙනවා bandwidth කියලා අර චූටි වෙලා කොටුව වැටෙනවා දැකලා ඇති ඒකේ අදහස පුතේ ඒක කරන්න දුෂ්කරයි කියන එක ඒක කරන්න අමාරුයි කියන එක මේ වචනේ පුතේ 2018 තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකට එකතු වෙන්නේ ඒ කියන්නේ ඉංග්‍රීසි වලට මේ වචන එකතු වෙන්නේ 2018 හරිද ඒ නිසා ඔය වගේ ගොඩක් වචන තියෙනවා 18 එකතු වෙච්ච 19 එකතු වෙච්ච 20 එකතු වෙච්ච අපි ඒ විස්තරහදී කතා කරමු මම කියනවා අපි ඉංග්‍රීසි ගැන කතා කරන්න කියලා රැන්ඩෝ කියන්නේ 18 එකතු වෙච්ච වචනයක් පුතේ රැන්ඩෝ කියන්නේ නමක් නෙවෙයි අර ටිකක් ගේමින් වගේ ඉන්න කොල්ලෙකුට ගේමින් වගේ ඉන්න මිනිස්සුෙකුට අපි කියනවා රැන්ඩෝ කියලා බල්ලෙක්ගේ නමකුත් නෙවෙයි හරි රැන්ඩෝ එතකොට අන්න ওই වගේ වචන තියෙනවා අලුතෙන් එකතු වෙච්චා ඒ නිසා මේකෙදි පුතේ මේ bandwidth කියලා කියන්නේ ඒකයි යමක් කරන්න ඇති වෙන අපහසුතාවය ගැටලුව හරි එතකොට මේක මෙතෙන්ට අදාළ නැති නිසා මම මේක අයින් කරනවා ඒ නිසා පුතේ මේකෙදි සරලව මතක තියාගන්න මේකත් අර විදියමයි හරිද වාක්‍යයක් නිර්මාණයේ තියෙන මූලික ක්‍රමයක් subject එක තියෙනවා the children තබාගත්තා quiet නිහඬතාවය අන්න subject එක ගැන විස්තරයක් මේ තියෙන්නේ මේ the children kept quiet ළමයි නිහඬව හිටියා හරි ඊට පස්සේ මට ඊළඟ එක කියන්න කිරි ඇඹුල් වෙලා කොහොමද කියන්නේ කිරි ඇඹුල් වෙලා එහෙම නැත්නම් අර තිත්තරහ වෙලා වගේ කියලා කොහොමද කියන්නේ කිරි ඇඹුල් වෙලා හරි මේ පුතේ මේ සරල වාක්‍ය ගන්නේ ඔයාලට දේවල් ටික තේරෙන්න ඕන නිසා හරි අන්න මේ කට්ටිය සර්ච් කරලා තියෙනවා මේ මං හිතන්නේ ඩික්ෂනරි එකේ කියන ඩික්ෂනරි එකේ අයන්න මැද තියෙන කොළ පාට එකක් එක්ක ඒ ඩික්ෂනරි එකේ සර්ච් කරලා දරුවෙක් උත්තරේ දාලා තියෙනවා bandwidth කියන එකේ තේරුම හරි bandwidth ඒක හරි හරිද ඒ වගේ අදහසක් තියෙනවා නමුත් ඒක නෙවෙයි පුතේ හරි අදහස යමක් කරන්න තියෙන ගැටලුකාරී ස්වභාවයට අපි කියනවා bandwidth I'm bandwidth with these questions මම මේ ප්‍රශ්නත් එක්ක ටිකක් අවුලෙන් ඉන්නේ හරි mentally down වෙලා ඉන්නේ ඒකයි අදහස ඩික්ෂනරි එකේ මම ඔය වචන සර්ච් කරලා බලලා තියෙනවා පුතේ හරිද මොකද ඔයවා දැක්කට පස්සේ මම හොයනවා මේක මොකද්ද වෙන්නේ මාත් ගහලා බලනවා කොළ පාට අයන්න තියෙන ඩික්ෂනරි එකේ ඒකේ තියෙන 100%ක්ම ඒවා හරිම නෙවෙයි සහ Google Translator එකත් එහෙමයි හරි නිවැරදි නමුත් 100%ක් නෙවෙයි හරි එතකොට ඒ වගේ ඒවත් එහාට ගිහිල්ලා පුතේ ඔයාලට පුළුවන් ඒක හරිම ඩික්ෂනරි එකකින් සර්ච් කරලා බලන්න එතකොට ඒකේ තියෙනවා විස්තර හරි හරි මම ඇහුවේ පුතේ කිරි ඇඹුල් වෙලා පුතේ කිරි කොහමද කිරි the milk හරිද the milk ඇඹුල් වෙලා හරිද දැන් කිරි තමයි පුතේ ඇඹුල් වෙලා තියෙන්නේ
හරිද? එතකොට මේක වෙලා කියන අදහසේදී ඇඹුල් වෙලා තියනවා කියලා හිතුවොත් කිරි ඇඹුල් වෙලා තියනවා. ඒ කියන්නේ පුතේ ඇඹුල් බවට පත් වෙලා කියන එකනේ. එතකොට verb එක අපි හදනවා the milk හරිද has කිරි තියනවා කියන්නේ has වලින්. මෙන්න තව පොයින්ට් එකක් එකතු වෙනවා පුතේ මතක තියාගන්න. has කියන එකට පස්සේ have කියන එකට පස්සේ has have had කියන එකට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරන්න පුළුවන් පුතේ past participle verb එකක් විතරයි. ඒ කියන්නේ ක්‍රියාපදවල මූලික යෝගයෙන් තුන්වෙනි ස්වරූපය. come came come, write wrote written, do did done, eat ate eaten. හරිද? past passed passed ed. එතකොට past participle එක තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මෙතෙන්දි ගන්නවා the milk has turned. හරි? turned කියන්නේ පරිවර්තනය වෙලා, පත් වෙලා කියන එක. ඇඹුලට අපි කියන්න පුතේ so s o u r. මේක තමයි subject එක, මේක තමයි verb එක has turned, පත් වෙලා, පරිවර්තනය වෙලා. මොකක් බවට? දන්න subject එක ගැන විස්තරයක් දෙනවා. ඇඹුල් බවට පත් වෙලා. හරිද? අපි කියනවා the milk has turned so, the milk has turned so. හරිද? so මේක ඇඹුල් වෙලා. ඔන්න පුතේ තව ක්‍රමයක්. මේකත් ඔයාලා දාගන්නකෝ. subject එක verb එක subject complement එක examples ටික දාන්න. සරලව ඉවරයි. මෙතනින් එහාට පුතේ ටික ටික සංකීර්ණ වෙනවා. සරලම ක්‍රම දෙක ඉවරයි. මෙතනින් එහාට සංකීර්ණ වෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුතේ. හරිද? ප්‍රශ්න හිතේ ඉතුරු කරගෙන යන්න එපා. එනිසා ඔයාලට පුළුවන් messages දාන්න ඉංග්‍රීසි ගැන තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ මේ උගන්වන දේවල් ගැන තියෙන ප්‍රශ්න. හරි. ඉක්මනට මේක දාගන්නකෝ. මම හිතනවා දාගෙන ඉවරයි කියලා. ක්ලියර් කරන්නද පුතේ? පුතේ ක්ලියර් කරන්නද බෝඩ් එක? ඕකේද එපාද මොකද කියලා කියන්නේ? හරි. ඕකේ කියලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පුතේ තව ප්‍රශ්න තියෙනවා. අර උඩ වාක්‍ය ආයි කියන්නකෝ කියලා තියෙනවා. මොන උඩ වාක්‍යද පුතේ? හරි. වාක්‍ය උත්තරත් ඇවිත් තියෙනවා. messages වල milk turned so කියන එක අන්න හරි දරුවෙක් හරි ආසන්න උත්තරයක් එවලා තියෙනවා. ඒකට milk turned so. හරි. ඒකෙදි ඒක හරි. පත් වුණා කියන අදහස ගත්තොත් අතීතයි. මම කිව්වේ පත් වෙලා කියලානේ. ඒ නිසා තමයි has ගත්තේ. හරි. ඒ නිසා අන්න එහෙම හරියටම තේරුම අදහස හදාගන්න ප්‍රැක්ටිස් කරනවා නම් හොඳයි. හරි. How to watch the previous videos on this class? We started this seminar today. හරිද? අපි මේක අද තමයි පටන් ගත්තේ. හරිද? There's no past lessons on seminars. seminar වල පුතේ past lessons නැහැ. හරිද? මොකද අද තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒ නිසා seminar වල past lessons නැහැ. හරිද? classes වල ඒවා ඔයාලට මම විස්තර ටික දෙන්නම්. class වල videos කොහොමද බලන්නේ? ඒ වගේ දේවල් ටිකක්. ඔයාලගේ දැනට සම්බන්ධ වෙලා නැති අය, හරිද? group එකක නැති අය, ඔයාලට එවපු link එකේ පහළ තියෙනවා group 3ක්. අන්න ඔය group 3ට join වෙන්න. ඒ join වෙන්න ඒ link එක නැත්තම් ඔයාලා ගාව. ඒ කියන්නේ group 3 link එක පහළ තියෙනවා. class එකට සම්බන්ධ වෙච්ච link එකේ පහළ WhatsApp group 3 link තියෙනවා. ඒ නිසා ඒ තුනට සම්බන්ධ වෙන්න පුළුවන් seminar වල. සහ නැත්තම් අන්න අර number එකට ඔයාලට message එකක් දාන්න පුළුවන්. එතකොට මම කියන්නම්. හරි? Sir, milk had been so කියන්න බැරිද? එතකොට පුතේ තේරුම වෙනස්. The milk කිරි had කියන්නේ තිබුණා, been කියන්නේ වෙලා, so කියන්නේ ඇඹුල්. එතකොට කිරි ඇඹුල් වෙලා තිබුණා. හරිද? ඒක හරි. හැබැයි මං කිව්වේ කිරි ඇඹුල් වෙලා කියලා. ඇඹුල් වෙලා තිබුණා නෙවෙයි. චූටි වචනකින් පුතේ සම්පූර්ණ අදහස වෙනස් වෙනවා. ඒකම had පාවිච්චි කරොත් the milk had turned so. හරිද? had been කිව්වොත් අනිත් පැත්තට මම ඔයාලට කියන්නම්. had been කිව්වොත් පුතේ අපි පිටිපස්සේ තියන්නේ ing verb එකක්. හරිද? එතකොට මෙතෙන්දී නම් ඒක ගැටලුවක් නෑ. මොකද මේක කම්ප්ලිමන්ට් එකක් නිසා. ඒ කියන්නේ adjective එකක් වගේ එකක් නිසා. The milk had been so කියනවට වඩා
the milk had turned sour. එහෙම තිබුණා නම් හොඳයි. හරි been තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද been කියන්නේ past participle එකක්. අදහස completely හරි. හැබැයි මම අහපු වාක්‍යයට ඒක නෙවෙයි තේරුම. මං ඇහුවේ කිරි අඹුල් වෙලා. හරි. කිරි අඹුල් වෙලා තිබුණා කිව්වා නම් පුතාගේ උත්තරේ හරියටම හරි. The milk had been sour. හරි. ඒ tenses පුතේ ඒක past perfect continuous එක. perfect එක. past perfect එක. එතකොට එතනදී පුතේ ඔයාගේ අදහස හරි. ඒ නිසා tenses ඒ ඇතුලේ තියෙනවා. හරි දරුවෙක් අහලා තියෙනවා ස්ක්‍රීන් ෂෙයා කරන්න බැරිද කියලා. මොකද පුතේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කිව්වේ බෝඩ් එක අවුල් වගේද නිකන්. හරි ඔන්න පුතේ එතනින් අපි ටිකක් සංකීර්ණ රටාවකට මාරු වෙන්න හදන්නේ. ටිකක් නෙවෙයි පොඩ්ඩක් සංකීර්ණ එකකට. ඒකෙන් ගොඩක් සංකීර්ණ එකකට යන්න. සබ්ජෙක්ට් එක verb එක මම පුතේ ඔබ්ජෙක්ට් එක ගන්නවා. හරිද? මේකේ මම ක්‍රම දෙකක් එකට කියලා දෙනවා. අපි ගන්න ඔබ්ජෙක්ට් එක ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ඔබ්ජෙක්ට් එකේ කොටස් දෙකක් තියෙනවා. direct object එක සහ indirect object එක කියලා. හරිද? direct සහ indirect කියලා පුතේ මේකේ ක්‍රම දෙකක් තියෙනවා. මම මේක ඔයාලට මාරු වෙන නිසා හරිද? ඔයාලට ගැටලුවක් වෙන නිසා මම මේක පිළිවෙලටම දාන්නම්කෝ. හරි. direct and indirect කියලා පුතේ ඔබ්ජෙක්ට් එකේ ස්වරූප දෙකක්. හරිද? ඔබ්ජෙක්ට් එකේ ස්වරූප දෙකක් එනවා. ඒ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. මෙන්න අනිත් ක්‍රමේ. හරිද? වාක්‍යයක් නිර්මාණය වෙන අනිත් විදිය. passive voice වලදී ඔයාලට මේක මාර සපෝට් එකක් වෙයි. මෙන්න මේක ඉගෙන ගන්න එක. පුතේ අහගන්නකෝ. අපි කියනවා මෙන්න මේ වගේ ඒවා. මම ඇයට පෑනක් දුන්නා. මම ඇයට පෑනක් දුන්නා. හරි. ඒ කියන්නේ ණයට කියලා හිතන්නකෝ. ආයි ගන්න පොරොන්දුව පිට දුන්නා. කොහොමද කියන්නේ? ටක් ගාලා දාන්න සෙන්ටෙන්ස් එක. හරි ටක් ගාලා දාන්න සෙන්ටෙන්ස් එක. ගෲප් 3 වෙනස මොකක්ද කියලා අහනවා පුතේ. ගෲප් 3 වෙනස තියෙන්නේ පාටිසිපන්ට්ස්ලා ගන්න. ගෲප් 3ම එකයි. එක ගෲප් එකක WhatsApp සම්බන්ධ වෙන්න පුළුවන් 350 257ක් නිසා තමයි ගෲප් 3ක් තියෙන්නේ. දැනටමත් ඒකේ 200 ගණන් පිරිච්ච ගෲප් තියෙනවා. හරි. ඒ නිසා ඒකේ අර ගෲප් වලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඒ ලින්ක් එකෙන් මට මෙසේජ් එකක් දාන්න. එතකොට මම තව ගෲප් එකක් දරුවෝ කියනවනේ. ගෲප් 4 එක හදලා ඔයාලට එවන්නම්. හරි. හරි. I gave pen her කියලා දාලා තියෙනවා. තව I gave a pen her. I gave a pen her. I gave a pen. I gave a pen. ගොඩක් අයගේ උත්තරේ පුතේ ඒකයි. හරි. මං කියන්නම්. පුතේ මෙන්න හොඳට අහගන්න. If you want to use true objects after the verb, you have to use the indirect object first. හරිද පුතේ? කිව්වේ මේකයි. ඔයාට ඕනේ නම් ක්‍රියාවෙන් පස්සේ objects දෙකක් යොදන්න. object දෙකක්. හරිද? ඒ යොදද්දි පුතේ අපි අහනවා නේද සාමාන්‍යයෙන් මොකද්ද දෙන්නේ කියලා? මොකද්ද දෙන්නේ? ඒක පුතේ මුලින් යොදන්න ඕනේ. ඒ නිසා sorry මොකද්ද දෙන්නේ? ඒක තමයි ඍජු එක. හරිද? එතකොට මං කියනවා මම ඇයට දෙනවා පෑනක්. හරි? මම ඇයට පෑනක් දෙනවා. පෑනක් නේද දෙන්නේ? ඇයට. එතකොට පෑනක් දෙන්නේ මොකද්ද? පෑනක්. එතකොට පළවෙනි කොටස හරි. මම I හරිද? lend කියන එක තමයි පුතේ අදහස. පෑනක් දුන්නනේ. ඒ නිසා gave එක හරි. ණයට දෙනවා කියලා මම කියපු නිසා ආයි ඉල්ල ගන්න පොරොන්දුව පිට මම දීපු නිසා මම පාවිච්චි කරනවා lent කියන වචනේ. හරිද? lent. lent කියන්නේ ණයට දෙනවා දුන්නා. මේක ණයට දෙනවා lend L E N D. හරිද? ණයට දෙනවා. ණයට දුන්නා කිව්වොත් lent. I lent මම දුන්න අයට මොකද්ද දුන්නේ? අපිට උත්තරයක් පුතේ අපි අහනවා නේද ප්‍රශ්නයක් මොකද්ද දුන්නේ කියලා. හරිද? අන්න එයා තමයි අන්තිමටම අපි පාවිච්චි කරන්නේ. හරිද? ඒ කියන්නේ අපේ ප්‍රශ්නෙට උත්තරේ අපි අහන ප්‍රශ්නේ what නම් what කියලා ඇහුවම ලැබෙන උත්තරේ අන්තිමට දානවා.
whom කියලා කාටද කියලා අහනවනේ. ඒකට ලැබෙන උත්තරේ මුලට ගන්නවා. හරිද? ඔන්න බලන්න. මම ඇයට පෑනක් දුන්නා. දුන්නේ ණයට ගන්න ණයට. ආයි ඉල්ල ගන්න පොරොන්දුව පිට. එන්ස අපි දැම්ම lent. I lent. මම දුන්නා. I lent. පුතේ අපි ගන්නවා කාටද දුන්නේ කියන එක indirect object එක. indirect object එක කියන්නේ කාටද දුන්නේ? ඒ කියන්නේ indirect object එක කියන්නේ පුතේ whom කියන එකට අපිට ලැබෙන උත්තරේ. කාටද කියලා අපි අහනවනේ. ඒකට අපිට ලැබෙන උත්තරේ තමයි indirect object එක. එතකොට අපි කියනවා I lent ඇයටනේ දුන්නේ. her. හරිද? ඒ නිසා ඔන්න දැන් උත්තරේ දරුවන්ගෙන් ඇවිල්ලා තියෙනවා. I lent her. මම දුන්නා ඇයට. I lent her. මොකක්ද දුන්නේ? What? මොකක්ද දුන්නේ? මොකක්ද දුන්නේ කියලා එනවා නම් පුතේ එයා තමයි direct object එක. මොකක්ද දුන්නේ? පෑන. a pen. හරිද? ඔන්න sentence එක. I lent her a pen. මම ඇයට පෑනක් දුන්නා. හරි. මට කියන්නකෝ teacher අපට ගෙදර වැඩ දුන්නා. කොහොමද වාක්‍යය එන්නේ එහෙනම්? teacher අපට ගෙදර වැඩ දුන්නා. teacher අපට ගෙදර වැඩ දුන්නා. සගල වාක්‍ය දාන්න. teacher අපට ගෙදර වැඩ දුන්නා. teacher gave us homework. Good. Teacher gave us homework. හරි. teacher gave us homework. උත්තර teacher gave us homework. හරි පුතේ. ඒක තමයි උත්තරේ. බලන්නකෝ. teacher දුන්නා gave. අපි අහනවා හරිද? කාටද දුන්නේ? අපට. teacher gave us. අපට දුන්නේ. ඊට පස්සේ තමයි indirect object එක දාන්නේ. මොකක්ද දුන්නේ? homework. teacher gave us homework. එහෙනම් මට කියන්නකෝ ඔබ පොලිසියට ඇත්ත කියන්න ඕනේ. ඔබ පොලිසියට ඇත්ත කිව යුතුමයි. කොහොමද කියන්නේ? මේකත් මේ ක්‍රමයමයි පුතේ. ඔබ පොලිසියට ඇත්ත කිව යුතුමයි. කොහොමද කියන්නේ? ඔබ පොලිසියට ඇත්ත ප්‍රකාශ කළ යුතුමයි. ටක් ගාලා දාන්න වාක්‍ය මට. ඔබ පොලිසියට ඇත්ත ප්‍රකාශ කළ යුතුමයි. යුතුමයි කියන්නේ කොහොමද? must. Very good. must. එනිසා උත්තරේ එනවා you must tell the police truth. වාක්‍ය ඇවිල්ලා තියෙනවා you must tell the police the truth. ඒක පුතේ වාක්‍ය හැදෙන්නේ මෙහෙමයි. හරිද? you have to tell the truth to the police. පුතේ to the police කියන කැලල අවශ්‍ය නැහැ. ඒකයි මම මේ අඩුපාඩු හදන්නේ. ඔයාලා ගොඩක් වෙලාවට අනවශ්‍ය තැන් වල to දානවා. හරි. ඒ වගේ ඒවා මේකෙදි අවශ්‍ය නැහැ පුතේ. මේකේ to කියන එක අපිට සම්බන්ධ කරන්න තැනක් නැහැ. අපි කෙලින්ම දාන්නේ. කෙලින්ම වාක්‍ය ලියාගෙන යනවා. you. හරි. you. ඊට පස්සේ අපි කියනවා must tell. you must tell. කාටද කියන්නේ? the police. you must tell the police. මොකක්ද කියන්න ඕනේ? the truth. හරි. ඔන්න ඕකයි වාක්‍ය. you must tell the police the truth. you must tell the police the truth. හරි. එහෙමයි කියන්නේ. හරි. එහෙනම් මට කියන්නකෝ ඔයා අපිට හරිද? ඔයා අපිට මුකුත් තියලා නැහැ. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. කොහොමද කියන්නේ? නෙගටිව් එකක්. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. ඔයා හරි ඉතුරු කරලා නැහැ. අපිට මුකුත්. මොකක්ද ඉතුරු කරලා නැත්තේ? මුකුත්. කාටද ඉතුරු කරලා නැත්තේ? අපට. කොහොමද කියන්නේ? ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. හරි. You didn't left us anything. You didn't left us anything. You didn't left us anything. හොඳට වාක්‍ය තේරුම් ගන්න පුතේ. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. ක්‍රම දෙකක් තියෙනවා. ඔය කියන අදහස හරි පුතේ. හරිද? අතීත අදහසක් විදිහට අපිට කියන්න පුළුවන් කෙලින්ම ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. ඉතුරු කරනවා තියලා යනවා කියන එකට පුතේ වචනේ leave.
එනිසා අපිට ගන්න පුළුවන් ඕකෙදි ගොඩක් දරුවෝ දාලා තිබුණා left. හරි left කියන එක you didn't kept us anything. you don't දාලා තියෙනවා. ඉතුරු කරලා නැහැ. හරිද? මේ අදහසේදී පුතේ හරි මේක. ඔයා එතකොට you ඉතුරු කරලා නැහැ. හරිද? ඉතුරු කරලා නැහැ. පුතේ ඉතුරු කරලා නැහැ. හරි. තියනවා කියන එකේදී අපි පාවිච්චි කරනවා has have වලින් ඕක ලියන්න පුළුවන්. හරි ඔයා ගිහිල්ලා නැහැ. ඔයා කාලා නැහැ මේ විදියට. ඉතුරු කරනවාට කියන්නේ leave නේ. එතකොට අපි ගන්නවා left. හරිද? leave left. ඇයි? ලා මේ ලා කියන අදහස පුතේ තියෙන්නේ past participle එකේ. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා මේ ලා කියන අදහස එන්නේ past participle. ඒ නිසා අපි මෙතෙන්දී ක්‍රියාව විදියට ගන්නෙ left. leave left. ඉතුරු කරලා නැහැ. එතකොට you haven't. හරි you haven't left. You haven't left. ඔයා මුකුත් ඉතුරු කරලා නැහැ. එතකොට අපි කියන්නේ අපටනේ you haven't left us anything. any කිව්වත් ගැටලුවක් නැහැ. හරි. You haven't left us anything. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. You haven't left us anything. හරි. You haven't left us anything. ඔයා අපිට මුකුත් ඉතුරු කරලා නැහැ. ක්‍රමය පුතේ subject එක ගන්නවා, කතෘ ඉන්නවා. හරිද? කතෘගෙන් පස්සේ ක්‍රියාව දානවා. ක්‍රියාව තමයි haven't left. හරි haven't left. මම මේක කලින් දරුවන්ට කියලා දීලා තියෙනවා මේක තෝරගන්න විදිය ගැන. හරි. මම ඊට පස්සේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඒක තෝර ගැනීම සම්බන්ධව. as any මුකුත් අපට එනිසා පුතේ ක්‍රමය මේක. You have to use the subject first and then the verb form and finally object. If you want to use two parts of these objects, you have to use the indirect object first and then you have to use the direct speech. So the sentence is created like this. Subject verb indirect object එක කියන්නේ පුතේ කාටද කියන එක. අපි whom කියලා අහනවනේ. කාටද දෙන්නේ? ඒකට උත්තරේ තමයි පුතේ indirect object එක. මේ එයා තමයි ඊළඟට තියෙන්නේ as, the police, us අපට, පොලිසියට, ඇයට. හරි. මොකක්ද දෙන්නේ? what. අනේකට උත්තරේ තමයි direct object එක. මොකක්ද දෙන්නේ? a pen. මෙතෙන්දි කියන්නේ මොකක්ද? the truth ඇත්ත. ඊට පස්සේ තියලා නැත්තේ මොනවද? මොකක්ද? any මුකුත්. එනිසා ඕක තමයි ක්‍රමය. දැන් දරුවන්ට ගැටලුවක් ඇති සර් කොහොමද මේක තෝරගන්නේ කියලා. ඔයා අපිට තියලා නැහැ, ගියේ නැහැ, හරි, කාලා නැහැ, කලා තිබුණේ නැහැ. ඔය වගේ ඒවා කියනවනේ. ඕක තෝරගන්න විදිය මම මේක පුතේ ක්ලියර් කරන්නද? එපා කියලා දාලා තියෙනවා ඉක්මනට පුතේ ලියා ගන්නකෝ. ටක් ගාලා ෆෝමැට් එක. shouldn't දාන්න බැරිද? මොකටද? මෙතෙන්ටද? ඉතුරු කරලා නැහැ කියනකොට පුතේ අදහස should වලින් ගන්න බෑ. should කියන්නේ යුතුයිනේ. ඉතුරු කළ යුතු නැහැ නම් ගන්න පුළුවන්. you shouldn't left නෙවෙයි. එතකොට you shouldn't leave වෙනවා. leave මොකද පුතේ ඒකෙදී එන්නේ should වලට පස්සේ ක්‍රියාමූලය. modal verb තියෙනවනේ. මම ඒ ටික දැන් දෙන්නම්. modal verbs වලට පස්සේ එන්නේ ක්‍රියාමූලය විතරයි. මම ඒ ටික දැන් දෙන්නම්. හරි. haven't left us anything. හරි. ඔන්න මම ක්ලියර් කරනවා. okay. හරි. දැන් පුතේ මම කියලා දෙන්නම් ඔයාලට මේ verb එක තෝරන විදිය ගැන. හරිද? බලන්නකෝ. verb structures ටික මම කියලා දෙන්නම්. බලන්න. පළවෙනියට පුතේ verb එක විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ලියා ගන්න එපා, ලියන්න වෙලාව දෙන්නම් බලන් ඉන්න. මේකට මම ලියන්න වෙලාව දෙනවා. හරිද? මේකට මම ලියා ගන්න වෙලාව දෙනවා. මේක ඉතාම වැදගත් කොටසක්. ඒ නිසා හැම දරුවෙක්ම බලන් ඉන්න. මොකද වාක්‍යවල ක්‍රියාව තෝරන විදිය මම මේ කියලා දෙන්න හදන්නේ. present verb. හරිද? වාක්‍යවල ක්‍රියාව තියෙන්න පුළුවන් present verb වලින්. අදහස් එන්නේ අර මම කියලා තියෙන විදියට නවා කියලා. හරි. ඒ කියන්නේ verb එක තියෙන විදිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. පළවෙනි එක. හරි. first one present verb. කනවා. eat. ලියනවා.
right කතෘ ඒක වචන වෙච්ච ගමන් ලියනවා rights හරිද rights වෙනවා එතකොට ප්‍රධාන ස්වරූප දෙක මෙන්න මේ 1යි මෙන්න මේ 5යි කියන ස්වරූප දෙක තමයි මෙතෙන්දි පාවිච්චි වෙන්නේ present verbs විදියට හරි කනවා eat speak කතා කරනවා speak හරි පරිත්‍යාග කරනවා donate පරිත්‍යාග කරනවා donate එතකොට පුතේ මේකෙදි අපි ලියන්නේ ඔච්චරයි ඊට පස්සේ අතීත ක්‍රියාව අපිට පාවිච්චි කරන්න පුළුවන් අතීත අදහස් වලදී අපි කියනවා past verb you have to use you can use past verb හරිද අපි ඒක ගන්නවා අතීත අදහස් වෙනුවට past verb ඒ කියන්නේ පුතේ මෙන්න මෙයා හරි ඊට පස්සේ wrote මෙන්න මෙයා අතීත අදහස හරි හරිද you wrote ඔයා ලිව්වා හරි you ate ඔයා කෑවා you spoke ඔයා කතා කරා හරිද you left ඔයා පිටත් වුණා හරි you cleaned ed ඔයා අස් කළා මේකෙදි පුතේ ඔයාට ගැටලුවක් එනවා නම් ed සහ වෙනස් ක්‍රියා ස්වරූප හැදෙන්නේ කොහොමද කියලා ඒක පුතේ 8 වසරේ දැනුම හරිද ඔයා දන්නවා verb list එක පාඩම් කරන්න ඕනේ ඒකේ තියෙනවා අක්‍රමිකව නිර්මාණය වෙන ඒවා අක්‍රමිකයි කියන්නේ come came come eat ate eaten write wrote written do did done ඔය වගේ ක්‍රමයක් නැතුව හැදෙන ඒවා පාඩම් කරගන්න වෙනවා ඒ ලිස්ට් එක කෙනෙක් ගාව නැත්තම් මට මැසේජ් එකක් දාන්න මම එවන්නම් සිංහල තේරුමත් එක්ක ඒකේ ලිස්ට් එකක් දෙවනි ක්‍රමය පුතේ ed එකතු කරන එක අර විදියට අක්‍රමිකව තියෙන ඒවා තියෙනවනේ ඒ විදියට හදලා නැති දැන් write කිව්වම written දාන්න බෑ ed ඒක හැදිලා තියෙනවනේ wrote written ඒ ලිස්ට් එකේ නැති ඒවට අපි කරන්න පුතේ ed දාන එක ඒකයි වෙන්නේ මෙතන එතකොට අතීත අදහස හදන්න පුළුවන් ඊට පස්සේ බලන්නකො පුතේ ලා කියන එකත් එක්ක අදහස් නිර්මාණ මෙතෙන් දිනනවා ඊළඟ එක ඇම්මිස්සා හරිද මේකෙදි අපි ගන්නවා be verbs විදියට am is are මෙන්න මේකත් එක්ක පුතේ අපි පාවිච්චි කරනවා verb plus ing කියන ස්වරූපය හරිද එතකොට මෙතනදී අපි අදහස් ගන්න පුතේ මින් සිටිනවා කියලා හරිද මේකේ සාමාන්‍ය අර්ථය එන්නේ මේ ing verb එකේ අදහස එනවා මින් කියලා හරි මින් ඊට පස්සේ මේ ඇම්මිස්සා කියන එකේ be verbs වල අදහස එනවා හරිද මේ දෙන්නගේ එකතුවෙන් හැදෙනවා සිටිනවා කියන එක හරි ඔන්න අපි කියනවා කමින් සිටිනවා කොහොමද එන්නේ ඇම්මිසා එක්ක eating ලියමින් සිටිනවා ඇම්මිසා එක්ක writing ඇම්මිසා දාන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා පුතේ හරිද ඇම්මිස් කියලා ඇම්මිසා දාන විදිය දන්නව දරුවෝ am කියන්නේ I එක්ක use වෙන පදය is කියන්නේ ඒක වචනත් එක්ක සහ are කියන්නේ බහුවචනත් එක්ක බහුවචන they are speaking ඔවුන් කතා කරමින් සිටිනවා they are speaking කතා කරමින් සිටිනවා හරි ඊට පස්සේ she is listening අය සවන් දෙමින් ඉන්නවා she is listening හරි එතකොට මේක ඇම්මිසා එක්ක ඔය විදියට එන්න පුළුවන් ඊළඟ ස්වරූපය පුතේ හරිද ඊළඟ ක්‍රමය තමයි මේකේ be verbs ඒ කියන්නේ verse එහෙම නැත්තම් were මෙන්න මේ දෙන්න එක්ක verb plus ing use වෙන අවස්ථා තියෙනවා මෙතකොටත් මෙතනදී හැදෙන්නේ මින් කියන තේරුමමයි ing verb මනේ මෙතනදී පුතේ සිටියා හරිද මෙතෙන්දී එන්නේ සිටියා කියලා ඇයි verse වනේ එතකොට අපි කියනවා she was listening අය සවන් දෙමින් හිටියා she was listening හරි ඇය ලියමින් හිටියා she was writing ඔවුන් සංවිධානය කරමින් හිටියා ඔවුන් they සංවිධානය කරමින් organizing හිටියා were එතකොට they were organizing ඔවුන් සංවිධානය කරමින් හිටියා ඔය විදියට හැදෙනවා හරිද ඊළඟ ක්‍රමය පුතේ ඔය verb forms ගැන මම මේ කියන්නේ පස්වෙනි එක්කෙනා අපිට has එහෙම නැත්නම් have මේ දෙන්නත් එක්ක පුතේ පිටිපස්සෙන් තියෙන්නම ඕනේ past participle verb එකක් හරිද එතකොට මේකේ තේරුම එනවා ලා එහෙම නැත්නම් ලද කියලා past participle කියන්නේ පුතේ මෙයා හරිද write wrote written come came come තුන්වෙනි ස්වරූපය speak spoke spoken තුන්වෙනි ස්වරූපය do did done තුන්වෙනි ස්වරූපය
එනිසා past participle එකේදී එනවා මේ අදහස. එතකොට has have කියන්නේ පුතේ තියනවා කියන එකනේ. හරිද? has have කියන්නේ තියනවා. එතකොට මේකේ අපි ප්‍රධාන තේරුම විදියට ගන්නවා මෙන්න මේ ලා කෑල්ල. එතකොට කොහොමද අදහස් හැදෙන්නේ? She has spoken. Has have එක spoken. ඒ කියන්නේ speak spoke spoken. හරිද? She has spoken. ඇය කතා කරලා. නේ? ලා තියනවා. She has spoken. හරි? මොකක්ද සර් සිංහල තේරුම තේ කිව්වේ? සගෙම ඒ දරුවා අහන දේ මට පැහැදිලි නැහැ. හරි? මොකක්ද සර් සිංහල තේරුම තියේ කිව්වේ? සර්ගෙම ඉල්ල ගන්න කිව්වේ. සිංහල තේරුම. ඒ පුතේ මේ සිංහල තේරුම තියේ මගෙන් ඉල්ල ගන්න කියලා කිව්වේ පුතේ verbs වල. හරිද? ක්‍රියාපද වල මෙන්න මේ ස්වරූප නිර්මාණය වෙන විදිය verb chart එක. පළවෙනි එක පුතේ arise arose arisen awake awoke awaken bm is was been. ඔහොම තියෙනවානේ past participle හැදෙන ඒවා. මේ ක්‍රියාවල ස්වරූප පරිවර්තනය වෙන විදිහේ chart එක. ඒක තමයි ඔයාලට ඉල්ල ගන්න කියලා කිව්වේ. හරි. එතකොට මේ තියෙන පුතේ මූලික ස්වරූප. හරිද? මේකේ එකක් තියෙනවා. පළවෙනි එක විදිහට අපි ගන්නවා මේක. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. මෙතන ඔන්න තව එකක් තියෙනවා. මෙතන තව අදහසක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. හරි. ඒ නිසා ඔයාලට පුතේ දැන් පුළුවන් මේ අදහස් නිර්මාණය වෙන විදිය කොහොමද කියලා බලන්න. හරි සිංහල අදහසත් එක්කම. හරි. එතකොට මින් තියෙනවා සිටියා තියෙනවා. මෙන්න මේක ලියා ගන්න මම ඔයාලට වෙලාව දෙන්නම්. බලාගෙන ඉන්න කිව්වේ ඒකයි. ඊට පස්සේ පුතේ has have එක්කලා එහෙම තේරුමක් එනවා නම් අපි කියනවා they have own තියෙනවා. මොකද්ද? දාන්න ඕනේ past participle verb එකක්. අපි කියනවා කතා කරලා තියෙනවා. they have spoken own කතා කරලා තියෙනවායි past participle නේ පුතේ. එනිසා ක්‍රියාවේ ස්වරූප ටික මම මේ කියන්නේ verb structures. හරි ක්‍රියාපද හැදෙන්න පුළුවන් විදි. සහ ඊළඟට 6 වෙනි ස්වරූපයේ විදිහට අපිට ගන්න පුළුවන් had එක had කියන එකේ අදහස පුතේ තිබුණා කියන එක. හරි තිබුණා. එතකොට had එකත් අපි පාවිච්චි කරන්නේ past participle verb එකක්. මේකේ තේරුම ලා කියන එකමයි. එතකොට මෙතනදී පුතේ තේරුම හැදෙනවා subject එක පැත්තක තියන්න had spoken කතා කරලා තිබුණා. had gone ගිහිල්ලා තිබුණා. go went gone නේ. ඊට පස්සේ had written ලියලා තිබුණා. ඔය විදිහට තමයි ඒකේ අර්ථය නිර්මාණය වෙන්නේ. මේ ඔක්කොම පුතේ ක්‍රියාපද තියන්න පුළුවන් ස්වරූප. හරි සිංහල අදහස් නිර්මාණයේදී ඔයාට මේ ටික අනිවාර්යෙන් ඕන වෙනවා. හරි මේ මූලිකම දේවල් ටික හරිද මේ මූලිකම අදහස් ටික සහ ඊළඟට අපි ගන්නවා ඊළඟ වැදගත් ස්වරූපයේ විදියට පුතේ හරිද modal verbs modal verb උදාහරණ ටිකක් මම මෙතනින් දාන්නම් can ඊට පස්සේ could හරි ඊළඟට should මේ modal verbs වෙනම දවසක මම කතා කරනවා ඊළඟට must ඔන්න ඕවා තමයි පුතේ modal verbs කියන්නේ හරිද modal verb එකකට අපි එකතු කරන්නේ verb root ක්‍රියාමූලය හරිද ක්‍රියාමූලය තමයි එකතු කරන්නේ ක්‍රියාමූලය කියන්නේ පුතේ මෙන්න මෙයා ක්‍රියාපදවල ලොක්කා පළවෙනි එක්කෙනා එතකොට අපි කියනවා can write should write could write must write ඕක තමයි අදහස තේරුම පුතේ වෙනස් හරිද සහ තව වැදගත්ම එකක් විදියට අපිට මෙතන මොඩල් එකක් විදියට ගන්න පුළුවන් තව වැදගත් වචනයක් තමයි will හරිද will මම ඒක ඉස්සරහින්ම දාන්නම් will හරි will එතකොට පුතේ මෙතනදී will කිව්වොත් අදහස we කියන එක යාවි will go කාවි will eat ලියාවි will write එනිසා මෙන්න මේ ක්‍රම ටික පුතේ පොඩි සටහනක් දාගන්නකෝ මම ඊට පස්සේ ඕකේ වාක්‍යවල ওই ටික යෙදෙන විදිය කියලා දෙන්නම් හරි මෙන්න මේ ලිස්ට් එක මෙන්න මේ verb structures කියලා දාන ක්‍රියා ස්වරූප දාලා මෙන්න මේ ටික ලියා ගන්නකෝ හරි දාලා මෙන්න මේ ටික ලියා ගන්න ඒ අතර ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න would කියන එක දාලා තියෙන මොඩල් එකක් මොඩල්ස් පුතේ ගොඩක් තියෙනවා will shall can could may might has to have to had to need to want to ඊට පස්සේ තව ගොඩක් තියෙනවා am is are going to was were going to is to am to are to were to will to හරි ඔය විදිහේ එක එක අදහස් තියෙනවා modal verbs ගොඩක්
ඒ මොඩල් පුතේ ඇත්තටම ඕනේ අපිට අදහස් නිර්මාණයේදී වාක්‍යවල අදහස් හදන්න. අපිට ලොකු වමනාවක් ලොකු වැදගත්කමක් තියෙනවා මොඩල් වර්බ්ස් වල. හරි. ඒ නිසා දැනට මේ ටික ටක් ගාලා දාගන්නකෝ. හරි. දරුවෝ නම අහනවා I am Peshal. හරි Peshal. දැන් දැක්ක ගොඩක් දරුවෝ අතරමැදත් අහලා තියෙනවා ඉස්කෝලේ ගැන ඊට පස්සේ සහ නම මොකක්ද කියන එක ගැන. ඉතින් ඔන්න එකක් කිව්ව ගොඩක් අය අහපු නිසා. හරි. මේ ටික ඉක්මනට දාගන්නකො verb structures. ඊළඟට අපි මේ ටිකෙන් sentences කතා කරමු. මේක පුතේ මේස ඉස්සරහින් ලියලා ගහගන්න. හරිද? ඔයාලට තියෙන්න ඕනේ පුතේ හීනයක්. මම කියනවනේ ලක්ෂිත සරුත් මම දන්නවා ඊයේ ක්ලාස් එක අද අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ සෙමිනාර් එකේ හිටියානම් ඊයේ මම හිතන්නේ ලක්ෂිත සර් කිව්වා අද හවස් තියෙන අද උදේ තියෙන මේ ක්ලාස් එක ගැන. ඉතින් එතකොට මේ ඒකෙදිත් මම දන්නවා සරුත් කියනවා ගොඩක් දේවල් ගොඩක් කාරණා. සහ ඔයාලට පුතේ තියෙන්න ඕනේ අනිවාර්ය හීනයක්. හරිද? ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරනකොට පොඩි කැපකිරීම කරන්න වෙනවා. සහ ඔයාගේ මේස ඉස්සරහා පුතේ ලස්සනට තියෙන්න ඕනේ. මේස ඉස්සරහා බැලුවම මාර නීට් වෙන්න ඕනේ. ඔයාට පිළිවෙලකින් ආසාවකින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සහ ඔයා යම් ස්ථාවරත්වයකට පත් වුණාට පස්සේ මේසෙක ඇත වුණාට කමක් නැහැ. හරිද? ඒක පුතේ ඔයාට දැනෙයි. හරිද? ඔයාගේ මනසට දැනෙයි. ඔයා මුලින් වැඩ කරන්න පටන් ගන්නකොට පුතේ පිළිවෙලක් ඕනේ. හරිද? පොත් ටික පිළිවෙලට ඕනේ. සටහන් ටික පිළිවෙලට ඕනේ. පාඩම් කරන්න ගත්තා වුණත් පුතේ පිළිවෙලට පාඩම් කරන් එන්න. හරි? ස්ටඩි කරනකොට අධ්‍යයනය කරනකොට පිළිවෙලට කරගෙන එන්න. මම ඒකයි පුතේ මේක පිළිවෙලට පටන් ගත්තේ. මොකද ඔයාලට මෙතනදී පුතේ මේ තියෙන verb forms මේ තියෙන සරල ක්‍රමවේද ටික නැතුව මම සංකීර්ණ වාක්‍ය හදන්න ඉගෙනුවට වැඩක් නැහැ නේ. එතකොට අපි යනවා හැබැයි මම කිව්වනේ මම ඔයාලට පොරොන්දුවක් දුන්නා. මම ක්‍රම 20ක් මේ යටතේ කතා කරනවා. හරි. දැන් අද අපි 3ක් දැනට කතා කරලා තියෙනවා. එතකොට මේ 20ත් එක්ක tenses 12. tenses 12ත් එක්ක ඔය මම කියලා දෙන ක්‍රම 20 එකතු වුණාම පුතේ ඔයාට ලියා ගන්න පුළුවන්. poems හදන්න පුළුවන්. හරි. එන්නකට essay එකක් ලියා ගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඒක මම ඔයාලට අද කිව්වා. ඒ නිසා මතක තියාගන්න. හරි ඔය verb list ඕනේ අය එහෙම ඉන්න දරුවෝ පුතේ මගේ WhatsApp එකට මට message එකක් දාන්න. මේක තමයි number එක. not 7700555266. හරිද? ඔක්කොම double double තියෙන්නේ ලේසි. එනිසා ඕක මතක තියාගෙන ඕකට message එකක් දාන්න. මේ ක්‍රම ටික ලියලා ඉවරද පුතේ? පුතේ බෝඩ් එක පැහැදිලි නැහැ කියලා කියනවා. පැහැදිලි නැද්ද? මේ ටික ලියලා ඉවරද පුතේ? පැහැදිලි නැහැ කියලා අවිල්ල තියෙනවා. පුතේ චුට්ටක් බලන්න. මෙහෙම මුකුත් error එකක් නැහැ. පුතේ හැමෝටම පැහැදිලි නැද්ද? පැහැදිලි කියන කට්ටියත් ඉන්නවා. සිග්නල් වල පොඩි ප්‍රශ්නයක් වෙන්නේ නැති පුතේ. මම සෙමිනාර් ගෲප් එකට ඔය ස්ට්‍රක්චර්ස් ටික කොකටත් දාන්නම්. හරි. සෙමිනාර් ගෲප් එකට ඔය ස්ට්‍රක්චර්ස් ටික කොහොමටත් දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ගැටලුවක් නැතුව ඔක හදාගන්න. ස්ක්‍රීන් ෂෙයා කරන්න බැරිද කියලා අහලා තියෙනවා පුතේ. ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්. ඒකේ කිසිම මේව එකක් නැහැ. හැබැයි දැන් මේ ටික මට ස්ක්‍රීන් එකට ගන්න බෑනේ. මම ආයි ටයිප් කරන්න වෙනවා. ඒ නිසා මේ ටික අපි ওই මට්ටමින් කරමු. හරි. normal class යන පුතේ ගොඩක් අය අහලා තියෙනවා. normal class එක තියෙන්නේත් මේ විදියටම උදේ සිකුරාදා පාන්දර. සිකුරාදා උදේ 5ට තියෙන්නේ. 5 මාරට නෙවෙයි 5ට තියෙන්නේ. හරි. ඒ ගැන විස්තර WhatsApp එකෙන් ගන්න, group එකෙන් message එකක් දාන්න පුළුවන්. හරි. අරකට නම්බර් එකට message එකක් දාන්න. ඔයාලගේ අදහසත් පුතේ දාන්න. කරුණා කරලා
නම්බර් එක ඔයාලගේ දැන් අද මේකට සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවනේ. එතකොට grade 9 වලින් සම්බන්ධ වෙන අයගෙන් මම අදහසක් බලාපොරොත්තු වෙනවා. දැනට අපි මේක 10 11ට කරනවා. ඔයාලා දන්නවනේ. එක දවසක් මම 9ත් එකට සම්බන්ධ කරගත්තා. ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ලෙසන් එක ගියපු දවස්. මොකද ඔයාලට ඊළඟට 9 වසරේ පෙළ පොතේ තියෙන පාඩමක් ඍජු කතනය වක්‍ර කතනය. සහ ඒක ඉතාම අමාරුයි පුතේ. හරිද? ඒක ඉතාම අමාරු කොටසක්. මම හිතන විදිහට ඉංග්‍රීසි වල තියෙන අමාරුම කොටස් වලින් එකක් තමයි ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට්. ඒකේ රූල්ස් ටික. ඒ නිසා ඒකෙදි මම එයාලව සම්බන්ධ කරගත්තා 9. සහ ඉස්සරහදී ආපහු කරනවා බය වෙන්න එපා. ඒ කියන්නේ 9 ඉන්න දරුවන්ට. හරි. දැන් පුතේ මෙන්න මේ ක්‍රමවේද ටික පාවිච්චි කරන්න. මේ ටික හොඳට ඉස්සරහින් පේන විදිහට තියාගන්න. හරිද? දැන් මේ ටික ලියන් ඉවරයිනේ. මේ ටික හොඳට පේන විදිහට තියාගන්න. හරිද? තියාගෙන අපි වාක්‍ය කීපයක් නිර්මාණය කරමු. හරිද? අන්න මම බෝඩ් එක මකනවා. තේලි ඉවරයිනේ. හරි. ඕකටම පුතේ තව චූටි කොටස් ටිකක් එකතු කරන්න තියෙනවා. තව පොඩි කොටසක් එකතු කරන්න තියෙනවා. අපි ඒකේ කීයක් ලිව්වද පුතේ? මෙතන පහලට සෙට් එකේ කීයක් ලිව්වද? 6 7 8යි. හතයි. හරි. 8 වෙනි එකෙන් බලන්නකො පුතේ අනිත් verb forms ටික ඔයාලා මේක අතෙන්ටම එකතු කරගන්න ඕනේ. ඒකෙදි පුතේ අපි කරන දෙයක් තමයි has තියෙන්න පුළුවන් ඊළඟට have තියෙන්න පුළුවන්. මේකේ අදහස තියෙනවා කියන එක. හරිද? ඊට පස්සේ මෙතන BEEN been තියෙන්න පුළුවන්. මේකේ අදහස වෙලා කියන එක. ඊට පස්සේ ing verb එකක් තමයි යෝගට පිටිපස්සෙන් තියෙන්න පුළුවන්. මේකේ අදහස min කියන එක. ඔන්න පුතේ තව ක්‍රමයක්. අපිට කියන්න පුළුවන් she has been waiting. she has ඇයනේ ඇය කිව්වම එක්කෙනයි. she has been waiting. ඇය හරිද? මේක වෙලා. මේක min. එතකොට මග බලමින් එහෙම නැත්නම් පුතේ මේකේ අදහස තමයි අනිත් එක ඉඳලා කියන එක. හරිද? මේකත් ඉතාම වැදගත්. ඉඳලා. එනිසා මෙන්න මේක තමයි අපිට මෙතෙන්දි වැදගත්ම වෙන අදහස. එතකොට අපි කියනවා she has been waiting. she has been waiting. has been waiting. has තියෙනවා. min waiting කියන්නේ බලමින් ඉඳලා තියෙනවා. තේරුම එනවා. බලාපොරොත්තු වෙමින් ඉඳලා තියෙනවා. අපි කියනවා they have been speaking. they have been speaking. they කියන්නේ ඔවුන්. හරිද? ඊට පස්සේ been speaking කියන්නේ කතා කරමින්. එතකොට ඉඳලා කතා කරමින් ඉඳලා තියෙනවා. have been speaking. අපිට කියා ගන්න ඕනේ සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. කොහොමද කියන්නේ? අපි කියනවා ඔවුන් උත්සවය සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. සංවිධානය කරමින් organizing. ඊළඟට BEEN been තියෙනවා කියන්නේ has have. එතකොට අපි කියනවා they නම් they have been organizing. හරිද? සංවිධානය කරමින් ඉඳලා තියෙනවා. ඔය අදහස හදන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඕකම අපිට past එකට හදන්න පුළුවන්. අතීතයට එකතු කරන්න පුළුවන්. හරි. එතකොට මේක 9. ඒකෙදි අපි ගන්නවා had එක්ක been එක්ක verb plus ing. මේකේ තේරුම එනවා පුතේ min කියලා. හරි. මේකේ තේරුම ඉඳලා. මේකේ තේරුම තිබුණා. දැන් ඔන්න පුතේ අදහස තේරෙනවා ඔයාට. they had been organizing. සංවිධානය කරමින් ඉඳලා තිබුණා. they had been organizing. හරි. ඊට පස්සේ you had been listening. ඔබ සවන් දෙමින් ඉඳලා තිබුණා. මේ ක්‍රියාපදවල පුතේ තේරුම ගන්න අගේ ඉඳලා මුලට. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ ඉගෙනගත්ත ෆෝම්ස් ටික ඔක්කොගෙම තේරුම ගන්න සිංහලෙන් අග ඉඳලා මුලට. හරි. ලියමින් ඉඳලා තිබුණා. කමින් ඉඳලා තිබුණා. යමින් ඉඳලා තිබුණා. හරි. ලියමින් ඉඳලා තියෙනවා. කමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ අනිත් ඒවාත් එහෙමයි. මිස්සා ing යමින් සිටිනවා. කමින් සිටිනවා. හැම වෙලේම අග ඉඳලා මුලට තේරුම ගන්න. එතකොට ලේසි පුතේ.
ඒ නිසා ඕක එක ක්‍රමයක්. සහ අන්තිමටම ඔයාට මම දෙන ක්‍රමය පුතේ 10 වෙනි ක්‍රමය. හරිද 10. You have to use will එක්ක පුතේ will have been. හරි මේකේ will හැම වෙලේම have මයි. හරිද ඒක වෙනස් වෙන්නේ නැහැ. will have been verb plus ing. එතකොට පුතේ මෙතන will have කියන එකේ අදහස එනවා තියේවි. කතෘ ඒක වචන උනත් have මයි. හොඳේ. දැන් මේක she will has කියලා දාන්න එපා. she will have මයි. ඊට පස්සේ been කියන්නේ ඉඳලා මේකේ අදහස min ක්‍රියාවේ තේරුම එන්නේ min. හරි. දැන් ඔන්න අදහස හැදෙනවා you will have been waiting. you ඔබ will have been waiting මග බලමින් been ඉඳලා තියේවි. you will have been waiting. ඔයා මග බලමින් ඉඳලා තියේවි. හරි. ඔයා සූදානම් වෙමින් ඉඳලා තියේවි. you will have been readying. හරිද? ඔයා සූදානම් වෙමින් ඉඳලා තියේවි. මේකත් ලියාගන්න. එතකොට ඔන්න ඔය verb forms ටික තමයි පුතේ අපිට ඔය ක්‍රියා ස්වරූප විදියට යෙදෙන්නේ. ඒ නිසා ක්‍රියාපද නිර්මාණයේදී අපිට ඕනේ කරන්නේ ඔන්න ඕක. හරි. අදහස් නිර්මාණයේදී අපිට ඕන කරන්නේ ඔන්න ඕක. ඒ නිසා ඕක ඉක්මනට හදාගන්න. වීඩියෝ එක දෙනවද කියලා අහන ඔබ පුතේ වීඩියෝ එක දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. හරි ඔයාලා ඔක ලියා ගන්න අතරේ WhatsApp group එකේ link එක ඉල්ලනවා මම link එක එවන්නම්. හරි දරුවෝ WhatsApp එකකට ප්‍රශ්න දාලා තියෙනවා සමහර අය. අර කලින් උගන්වපු කොටසේ lent her a pen කියන එකේ lent a pen her කියලා දාන්න බැරිද කියලා. හරි. එහෙම පුතේ දාන්න බෑ. හරි ඒකයි මම ඒ reply එකක් දැම්මේ. ඔයාලට link එක එවන්නම්. ඔන්න දරුවෙක් දාලා තියෙනවා. ඒ දරුවා දාපු එක එන්නේ මටමයි. හරිද? ඉතින්
හරි ඔන්න මම link එක දැම්මා. අර දරුවා යොපු එකම මම ආයි copy paste කරලා දාන්නම්. හරි. ඉතින් පුතේ දුවේ මෙතනින් අපි එහාට යමු. හරිද sentences ටිකක් නිර්මාණය කරන විදිය බලන්න. හරි ඊළඟ ක්‍රමය දැන් පුතේ මේ ටික හොඳට ඔලුවට ගන්න එකපාරක් කියවලා ඊට පස්සේ අපි පාවිච්චි කරනවා prepositions එක්ක වාක්‍ය ටික දික් කරන විදිය හරිද නිපාත පදත් එක්ක වාක්‍ය දික් කරන විදිය දීර්ඝව වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රමය ගැන අවධානය දෙන්න හදන්නේ හරි අපි කිව්වොත් පුතේ මෙහෙම එකක් මෙන්න ක්‍රමේ පළවෙනියට පුතේ අපි පාවිච්චි කරනවා සබ්ජෙක්ට් එක. මම ඒක සබ්ජෙක්ට් හරි සබ්ජෙක්ට් එක පාවිච්චි කරනවා. සබ්ජෙක්ට් එකෙන් පස්සේ පුතේ අපි ගන්නවා verb එක. හරිද? හැම එකකම සබ්ජෙක්ට් එකෙන් පස්සේ අපි පාවිච්චි කරන්නේ verb form එක. ඒ නිසා ඊළඟ එක විදියට අපි ගන්නවා verb. හරිද? මේකෙන් පස්සේ අපි ගන්නවා පුතේ direct object එකක්. හරිද? direct object එකක් ගන්නවා. ඒ නිසා අපි මෙතෙන්දි කියනවා මේක direct object. හරිද? direct object. ඍජු කර්මේන වෙලාවල් තියෙනවා. ඊළඟට පුතේ අපි ගන්නවා preposition එක. මේ prep කියලා දාලා තියෙන නිපාතය. හරි නිපාතය. නිපාත පදය ගන්නවා. මේකෙන් පස්සේ අපි එකතු කරනවා prepositional clause එක. හරිද? නිපාතමය අදහස නිපාතමය වාක්‍ය කොටස ඔන්න අපි ඔතනින් එකතු කරනවා. එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් පුතේ prepositional object එක කියලා. හරි. නිපාතමය කර්මය අපි එකතු කරනවා. පුතේ මේ වාක්‍ය මට උත්තරය වන්නකෝ. දැන් ඔන්න ක්‍රමේ තියෙනවා බෝඩ් එකේ. මට ක්‍රමේ තියෙනවා. මට කියන්න මෙහෙම. මම මගේ මිතුරෙකුට මගේ පෑන දුන්නා. මගේ මිතුරෙකුට මගේ පෑන දුන්නා. ඔය දැන්ම ලින්ක් වලත් කරන්නේ ෆ්‍රී ක්ලාස් නේද කියලා අහලා තිනවා ඔබේ සෙමිනාර් ක්ලාස් වල group. හරිද? සෙමිනාර් ක්ලාස් වල group ඔය එව්වේ. එන්සෝ ඔයාලට පුළුවන් ඒවට ඇඩ් වෙන්න. එතකොට සෙමිනාර් එක හැම සතියෙම අඟහරුවාදා උදේ තියෙනවා මේ වෙලාවට. ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න. කිසි ගැටලුවක් නැහැ. හරි. මට ඉක්මනට වාක්‍ය වන්නකො පුතේ. මම මගේ මිතුරෙකුට හරිද? මම මගේ මිතුරට පෑන දුන්නා. දැන් ක්‍රමේ තියෙනවා මම අයිනේ මම දුන්නා. I gave මොකක්ද දුන්නේ a pen මම දුන්නා මගේ පෑන හරි ඊට පස්සේ preposition එක ඕනේ නිපාතයක් ඕනේ කාටද දුන්නේ අන්න අපි ඒ වගේ සම්බන්ධ කරනවා හරිද ඊට පස්සේ මගේ පෑන කියලා අතන තියෙනවා මගේ පෑන දුන්නේ ඒ නිසා I give හරි මේකේ අදහස බලන්නකෝ මම දුන්නා හරි මම දුන්නා I gave හරි I gave මගේ පෑන my pen I gave my pen මම දුන්නා මගේ පෑන අන්න මගේ යාළුවෙකුට ට කියන අදහසේ දෙන්නේ to එතකොට to මගේ යාළුවෙකුට එතකොට a friend මගේ කියලා යාළුවෙක් කියන කියවෙන්න ඕනේ එතකොට අපිට මේක කියන්න බෑ I gave my pen to my friend කියලා හරි I gave my pen to my friend ටිකක් වාක්‍ය අවුල් වගේනේ පුතේ වැරද්දක්ම නැහැ නිවැරදි නමුත් පුතේ ඊට වඩා ලස්සනයි අපිට a friend of mine කියලා ලිව්වම ඔයා දන්නවා මේ mine කියන්නේත් මගේ කියන අදහසමයි හරිද මගේ පොත a book of mine හරිද අපිට එහෙම කියන්න පුළුවන් මගේ කාමරය හරිද the room of mine හරිද ඔවුන්ගේ පන්තිය class of theirs
හරිද ඔවුන්ගේ යහළුවන් the friends of theirs ඔයා දන්නවා my our your his her it's there අයිතිය පෙන්නන pronouns ටික මගේ අපේ ඔබගේ ඔහුගේ ඇගේ උගේ ඔවුන්ගේ ඒකේ ඔය විදියට my our your his her it's there හරි ඒවයිම පොතේ object form එක තමයි අනිත් ඒවා ටික හරි අපිට ගන්න පුළුවන් my ඊළඟට our ඊළඟට your ඊළඟට his ඊළඟට her it's there හරිද මේවයේම පිටිපස්සට ඔක යොදනවා නම් මේ විදියට යොදනවා නම් පුතේ අපිට ගන්න වෙන්නේ mine හරිද mine ඊළඟට ours මේක our නෙවෙයි us හරිද ඊළඟ එක yours ඊළඟ එක his my ඊළඟ එක hers ඊළඟ එක it's my ඊළඟ එක theirs හරිද එතකොට mine ours yours his hers it's theirs එතකොට අපි මුලින් ලියන්නේ මේක my pen our pen your pen his pen her pen its pen their pen ඔය විදියට their pens හරිද අපිට ඕක පුතේ වෙනස් කරලා ලියන්න පුළුවන් a pen of mine the pen of ours the class of yours the birthday of his හරිද his birthday එක ගැටලුවක් නැහැ ඊට පස්සේ the book of hers අයගේ පොත හරි ওই විදියට අපිට මේක පිටිපස්සට මේක යොදන්න වෙනවා පිටිපස්සෙන් ලියනවා නම් මේ විදියට තමයි ලියන්නේ හරි හරි I gave එහෙනම් පුතේ මේකෙදි වාක්‍ය හැදෙනවා I gave my pen to a friend of mine මට කියන්නකෝ ඊළඟට මේක ගුරුතුමිය අපි හැමෝටම ගෙදර වැඩ දුන්නා ගුරුවරයා අපි හැමෝටම ගෙදර වැඩ දුන්නා කොහොමද බලන්න ලියන්නේ මම මේක ක්ලියර් කරනවා හරි ගුරුවරයා අපි හැමෝටම ගෙදර වැඩ දුන්නා කොහොමද වාක්‍ය හැදෙන්නේ දැන් පුළුවන් ඔයාලට ලියන්න ගුරුවරයා අපි හැමෝටම ගෙදර වැඩ දුන්නා teacher gave homework for all of us නියමයි හරිද උත්තරේ එනවා පුතේ teacher නේ එතකොට අපිට ගන්න පුළුවන් ගුරුවරයා කියලා තියෙන නිසා the teacher හරිද the teacher ගුරුවරයා දුන්නා gave the teacher gave මොනවද දුන්නේ homework the teacher gave homework හරිද ගුරුවරයා දුන්නා ගෙදර වැඩ නිපාතය තමයි අපි හැමෝටම දුන්නේ අපිට දුන්නේ පොතේ ඒ නිසා අපි ඒ වගේ වෙලාවකදී ගන්නවා යම්කිසි පුද්ගලයෙක්ට දෙනවා කියන එකේදී to හරි මෙතෙන්දී to ගන්න පුළුවන් එතකොට teacher gave homework the teacher gave homework to අපි හැමෝටම අනේ කොටස පුතේ එන්නේ all of us අපි හැමෝටම තමයි ගෙදර වැඩ දුන්නේ ඒ නිසා අපි වාක්‍ය හදනවා the teacher gave homework to all of us අපි හැමෝටම teacher ගෙදර වැඩ දුන්නා හරිද අපි කියනවා මෙහෙම කොරෝනා වසංගතය බලපෑවා අපේ අධ්‍යාපනයට හරිද අපේ අධ්‍යාපනයට කොහොමද කියන්නේ කොරෝනා වසංගතය බලපෑවා අපේ අධ්‍යාපනයට කොරෝනා වසංගතය බලපෑවා අපේ අධ්‍යාපනයට ප්‍රගල් උත්තර ටික එවන්න කොරෝනා වසංගතය the corona pandemic depends පුතේ depend කියන්නේ රඳා පවතිනවා කියන එක වචනේ චූටි මිස්ටේක් එකක් තියෙනවා අනිත් ටික හරි to our education පුතේ පිළිතුර corona හරිද corona වසංගතයට පුතේ වචන දෙකක් තියෙනවා එකක් pandemic අනිත් එක epidemic හරි මේ වචන දෙකෙන් ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් corona pandemic corona epidemic බලපෑවා කියන්නේ පුතේ affected
හරිද බලපෑවා affected කොරෝනා වසංගතය බලපෑවා හරිද කොරෝනා වසංගතය බලපෑවා කොරෝනා pandemic affected අපේ අධ්‍යාපනයට ඊට පස්සේ මෙතෙන්දි ගන්නවා හරිද මේකේ පුතේ verb එක තියෙනවා direct object එකක් නැහැ හරිද direct object එකක් නැහැ කොරෝනා වසංගතය බලපෑවා හරිද ඒකේ mistake එකක් වුණා මට direct object එකක් එක වාක්‍ය කියන්න බැරි වුණා කොරෝනා වසංගතය බලපෑවා අපේ අධ්‍යාපනයට එතකොට අපි ගන්නවා අපේ අධ්‍යාපනයට to our education හරි ඔන්න ඒ විදිහට තමයි අදහස් හැදෙන්නේ හරි මේ ටික ලියා ගන්නකෝ මේ අදහස් ටික ලියා ගන්න සිංහල අදහස ඕනේ කියලා හිතනවා නම් ඒව හදා ගන්න පුතේ හරිද the teacher gave homework to all of us corona pandemic affected to our education මේක direct object එකක් දාන්න අමතකුණා හරිද අන්තිම වාක්‍යයේ corona virus affected virus කිව්වොත් පුතේ virus එක කියලා එන්නේ corona pandemic epidemic affected to education affected the education අපි හැමෝගෙම කියලා ඕනනම් අපිට මේ වාක්‍ය වෙනස් කරන්න පුළුවන් දරුවෙක් එක හදලා වෙලා තියෙනවා හරි direct object එක එන විදියට corona pandemic affected education corona බලපෑවා අපේ අධ්‍යාපනයට corona pandemic affected our education අපේ අධ්‍යාපනයට ඊට පස්සේ අපි හැමෝගෙම අධ්‍යාපනයට affected the education of all of us හරි අපේ හැමෝගෙම අධ්‍යාපනයට බලපෑවා එහෙම හදලා එවලා තියෙනවා ඒ වගේ අදහස් තියෙනවා හොඳයි හරි මේ ටික ලියාගෙන ඉවරද පුතේ හරි මං හිතනවා පුතේ අදට ක්‍රම 4ක් කතා කරපු නිසා ඔය ප්‍රමාණවත් කියලා මොකද නැත්තම් මේ කියපු ටික ඔයාලට අමතක වෙනවා දැන් පුතේ කරන්න ඕන දේ තමයි you have to practice okay you have to practice very well ඔයා ගොඩක් හොඳින් මේක පුරුදු පුහුණු වෙන්න ඕනේ ඔයාගේ තියෙන අඩුපාඩු සහ ඒ දේවල් ටික හදාගන්න verb forms ටික ගැන හිතන්න අර අපි එක යට පහළට ලියපු ඒකත් එක්ක ක්‍රියාව කොහොමද තියන්නේ ක්‍රියාව හරිද මේ verb කියන එක ලියන්න පුළුවන් ක්‍රම තමයි මම ඒ දුන්නේ එතකොට තියෙනවා ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියේවි පුළුවන් බෑ ඔය වගේ ඕන එකක් ඔය verb forms ටික change කරලා ඔයාලට හදාගන්න පුළුවන් ඒ නිසා පුතේ දුවේ මේකේ මතක තියාගන්න මෙන්න මේක හරිද මේ විදිහේ structures ටික මේ verb forms එක එකතු කරලා අර කලින් උගන්වපු ටිකත් එක්ක එකතු කරලා ඔයාලට පුළුවන් අදහස් නිර්මාණය කරන්න හරි so note එක group එකට දාන්න පුළුවන්ද so level කරන එක හොඳද හරි O level වලට පුතේ literature කරන එක හොඳද කියලා අහලා තියෙනවා හොඳයි කියන්න පුතේ ඉතින් ආයි ඒක කියන්න දෙයක් නැහැ නමුත් පුතේ අමාරුයි ඒක සරලව ඔයාලට නිර්මාණය කරන්න එහෙම නැත්නම් සරලවම මේක කරගන්න පුළුවන්ද බැරිද කියන එකේ මහන්සි වෙනවා නම් පුළුවන් හරි මහන්සි වෙනවා නම් පුළුවන් බය නැතුව පුතේ අත ගන්න හරිද කොහොම වුණත් කිසි දෙයකට බය වෙන්න එපා ඒ බය තිබුණොතින් ඔයාට කිසිම දෙයක් කරන්න බෑ ඒ නිසා බය වෙන්න නැතුව පුතේ අර කතාවක් තියෙන්නේ පීනන්න ඕන නම් බහින්න ඕනි කියලා ගඟට ඒ නිසා එහෙම නැතුව පුතේ මේක කරන්න බෑ හරිද ඒ නිසා තමන්ගේ තියෙන අඩුපාඩු ටික තමන් අඳුනගෙන ඒ දේවල් ටික හදාගන්න එක තමන්ගේ වැඩක් ඔයාලගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ හරිද මම ආයි ෆයිනලි අන්තිම වතාවට මේක නම්බර් එක දාන්නම් හරි ඒ වගේම පුතේ ඔයාලගේ යාළුවන්ට කරුණාකරලා link එක යවන්න එයාලව group එකට add කරන්න එයාලට පුළුවන් එතකොට free seminar වලට සම්බන්ධ වෙන්න හරි ඔයාලගේ තියෙන ප්‍රශ්න මොනවා හරි අහන්නකෝ so web chart එක group එකට දානවාද හරි මම එවන්නම් web chart එක පොඩක් ඉන්නකෝ
හරි verb chart එක ඔන්න මම seminar group තුනට දැම්මා එනිසා groups වලට add වෙලා නැති දරුවෝ add වෙන්න ඒ groups වලට add වෙලා ඒක මට කියන්න හරි මොන හරි ප්‍රශ්න තියෙනවා අහන්නකෝ පුතේ ඉංග්‍රීසි ලිටරචර් වල මොකක්ද කරන්න තියෙන්නේ පුතේ ඉංග්‍රීසි සාහිත්‍ය හරිද ඉංග්‍රීසි ලිටරචර් වල කරන්න තියෙන දේ අහනවා ඔයාලට පුතේ පොත් කීපයක් තියෙනවා හරි මේ පොත් අපි බැලුවොත් හරි අමතර පොත් කීපයක් තියෙනවා මෙන්න පොත් හරිද මේක එකක් the vendor of sweets හරිද එතකොට මේ වගේම තව එකක් තියෙනවා the prince and the pauper හෝ මොකක් හරි එහෙම පිටින් පොතක් තියෙනවා you have to read this novel ඔයා මේ novel එක කියවන්න ඕනේ මේකේ තියෙන දේවල් ටික තේරුම් ගන්න ඕනේ සිංහලෙන් ඔයා හිතන්නකො පොතක් කියවනවා වගේ ඔයාගේ දැනට 9 වසරේදී නෑ 10 දී එකතු වෙනවානේ සිංහල සාහිත්‍ය කොටස කවියක් කියවනවා කවිය කියවලා ඒක ගැන ඔයාගෙන් අහනවා අපි හිතමු මොන හරි කෙනෙක් මොරාල් වෙන කවියක් තියෙනවා හරි කියවුවට පස්සේ ටිකක් ඔයාව ඔයාගේ ඉන්ස්පිරේෂන් එකක් ඔයාට ලැබෙන පොඩි උද්දීපනයක් ලැබෙන එකක් ඒක කියවලා ඔයාගෙන් අහනවා මේකේ තියෙන පද මේ තියෙන වචනත් එක්ක ඔයාට කොහොමද මේ කවියෙන් ඔයාට උද්දීපනයක් ලැබෙන්නේ හරි ඔය වගේ ප්‍රශ්න තියෙනවා අන්න ඒ වගේ අහන්න පුළුවන් ඉංග්ලිෂ් වලත් ඒකමයි වෙන්නේ හරි ඉංග්ලිෂ් වලත් ඒකමයි වෙන්නේ ඔයාගෙන් අහනවා ඔයාට ප්‍රශ්න තියෙන්නේ එහෙමයි ලියන්න තියෙන්නේ පුතේ සාහිත්‍යනේ එතකොට කියවනවා කියවල ඉවර වෙලා ඒ ගැන ඔයාට දැනෙන දේ ඔයා ඒ ගැන විග්‍රහයක් විචාරයක් ලියන්න ඕනේ ඒ නිසා විචාර තමයි ලියන්න තියෙන්නේ ගොඩක් ඊට අමතරව පුතේ ෆස්ට් පේපර් එකේ තියෙනවා තව ප්‍රශ්න වලට උත්තර ලියන්න කෙටි උත්තර ලියන ඒවා සහ ස්ට්‍රක්චර්ඩ් කොටසක් එනවා ඒකෙන් පස්සේ තමයි ඕක තියෙන්නේ ඒ නිසා ඔය යටතේ ඔයාට තියෙනවා නාට්‍ය ඊට පස්සේ කවි ඊට පස්සේ කතා හරිද ඊට අමතර මේ විදිහේ නවල් දෙකකින් එකක් ඔයා තෝරගන්න ඕනේ විභාගයට දෙකම අවශ්‍ය නැහැ දෙකෙන් ඔයා ඉගෙන ගත්ත එකේ ප්‍රශ්න ඔයාට ලියන්න පුළුවන් දැනට ස්ට්‍රක්චර් එක කොහොමයි තියෙන්නේ ඉතින් පුතේ ලිටරචර් කියලා කියන්නේ සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කියන එක හරි ඉතින් ඒකේ තියෙන ওই වගේ දේවල් ඉගෙන ගන්න හරි දවාලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා අහන්නකෝ ඊළඟට පුතේ novels ගැන අහනවා හරි තමන් කියවලා තේරුම් ගන්න කොහොමද novel එකක් හොඳද නරකද කියලා ඒක ඔයාට තමයි පුතේ දැනෙන්නේ හරිද ඊට පස්සේ වැරදිලා ආවේ උඩ මැසේජ් එක කියලා තියෙනවා උඩ මොකද්ද තියෙන්නේ හරි ඔයාලට මොකුත් ප්‍රශ්න නැහැනේ පුතේ ඔයාලගේ පොඩි අදහසක් හරිද කරුණාකරලා පුතේ ඔයාලගේ පොඩි අදහසක් දාන්න මොකද ඒක තමයි අපිව ඉන්ස්පයර් කරන්නේ ඒ නිසා අපිව දිරිමත් කරන්නේ ඒක ඔයාලා අද සම්මන්ත්‍රණය ගැන මුලින් ඉඳලා හිටපු දරුවන්ට සහ අතරමැද ආපු දරුවන්ට බලෙන් ආපු දරුවන්ට වැරදිලා ආපු දරුවන්ට ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ අදහස මේකට දාන්න සහ ඔයාට ඉගෙන ගන්න ඕනේ පාඩම් මොනවද කියන එකත් මට දාන්න මං කියවනේ පුතේ අපි ඉංග්‍රීසි මේ කතා කරන්නේ අපි ග්‍රැමර් මේක අච්චු පොතට අරගෙන එහෙම පාඩම් නෙවෙයි සහ මේක අපි පොදුවේ කතා කරන්නේ දැනුම කියන දේ පුතේ හැදෙන්නේ ඩිස්කෂන්ස් වලින් විද්‍යාව කියන දේ හැදෙන්නේ සාකච්ඡා වලින් ඒ වගේම ඉංග්‍රීසි කියන දේ මේ අපි ඉගෙන ගන්න ඕනම දෙයක් අපිට ඩිස්කස් කරලා සාකච්ඡා කරනවා නම් ඒක ඔයාගේ මනසට දෙන්න පුළුවන් ඇත්තටම අපි මේ කරන්න පුතේ ඉංග්‍රීසි කතා කරන එක හරි ඒ කියන්නේ ඉංග්‍රීසි ගැන කතා කරන එක ඉගෙන ගන්නවට වඩා මං කැමති එහෙම කියන්න we are discussing what is English අපි සාකච්ඡා කරන්නේ මොකක්ද ඉංග්‍රීසි කියන්නේ කියන එක ගැන ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා ඔයාලගේ අදහස දාන්න මට මගේ WhatsApp number එකට group වලට පුළුවන් අනවශ්‍ය messages දාන්න නිසා group වල මං හිතන්නේ chat block කරලා තියෙන්නේ ඔයා personally මට දාන්න group වලට add වෙන්න ඒ නිසා පුතේ එහෙමනම් අපි අදට class එක නතර කරමු ඔයාලගේ තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් number එකට දාන්න ඔයාලට පුළුවන් හරි වීඩියෝ එක දෙනවද කියලා අහලා තිනවා වීඩියෝ එක එවන්නම් හරි එහෙමනම් පුතේ අපි අදට පන්තිය නතර කරමු හරි ලබන සතියේ අඟහරුවාදා උදේ මේ විදියටම සම්මන්ත්‍රණයෙන් මේක ඉතුරු කොටස කන්ටිනියු කරන්න මුණ ගැහෙන ගමන් එහෙම නැත්නම් අලුතෙන් ඉංග්‍රීසි ගැන මොන හරි කතා කරන්න මුණ ගැහෙන්නමු කියන ආරාධනාවෙන් මම පන්තිය ඉවර කරනවා so first of all be aware your health අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න දැනුවත් වෙන්න පුතේ සෞඛ්‍ය ගැන හරිද මේ දවස්වල තියෙන තත්ත්වයන් එක්ක ඉතින්
welcome to the English seminars. මේ seminar series එකට ඔයාලව පිළිගන්නවා. මුලින් කියන්න ඕන එක මේ අන්තිමට කියන්නේ. හරිද? මුලින් උගන්වලින්න ඕනි කියලා හිතච්ච නිසා. ඉතින් හැම දරුවෙක්ම දිගට එකතු වෙන්න. ඔයාලගේ ඉංග්‍රීසි කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. එහෙනම් සුබ සතියක්. Have a nice week and God bless you. Bye.